ඔයගලන්ට මතක ඇති ගිය සතියේ මම පාඩම් කීපයක් කරා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ත්‍රස්තවාදයට මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත හා බැඳුණු ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම ආදී කාරණා ගැන අපි කතා කරා. ඒකම තව පාඩමක් අපි ගිය සතියේ දුන්නා ඔයගලන්ට මතක ඇති. මූල්‍ය විශේෂයෙන්ම මුදල් සමාගම් හා කල්බදු සමාගම් වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ රාමුවක් සකස් කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධ නෝට් එක. මම ඒකේ කොටසයි කතා කරේ. ඔයගලන්ට මතක ඇති. අපි ඒක ඉතුරු ටික ඉවර කරලා ඉමු. මෙන්න මේ නෝට් එකේ මේ ස්ක්‍රීන් එකේ පේනවා දැන්. මේ නෝට් එකේ අපි කතා කරේ හැඳින්වීමයි මේකේ මේ මොනවද මේකෙන් අපි කතා කරන්න යන්නේ කියලා බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කලබද සමාගම් දා මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුන්වා දීම. මේක අපි මූලික ටික කතා කරා. හොඳේ. මතක ඇතිනේ මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ මූල්‍ය සමාගම් අංශය ආදී වශයෙන් අපි කතා කරන්න ගියා ඉස්සරහට. මූල්‍ය ගණන කරන ආරක්ෂා කිරීමේ නව අනුකූලතා රාමුව. ඒකත් අපි කතා කරා. කතා කරලා අනුකූලතා රාමුවේ ප්‍රධාන ලක්ෂණ මේ හරියත් අපි මෙන්න මෙතනින් අපි පටන් ගමු අද මේකෙත් පොඩ්ඩක් එකක් දෙකක් මම කතා කරා. හරිද? දැන් නෝට් එක කවුරුත් ලේස්ති කරගන්න මේ නෝට් එක ලේස්ති කරගන්න. එතකොට අපි මේක ඉවර කළා අනිත් පාඩම් වලට යන්න ඕන. හරිද? මම කියන එක පැහැදිලි නේද? දැන් අපි ගිය සතියේ කතා කරලා අතරමඟ නතර කරේ මුදල් සමාගම් සහ කල්බදු සමාගම් සඳහා ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් සකස් කිරීම. ඒ නෝට් එකේ අපි ඒකේ මූලික ලක්ෂණ මූලික දේවල් කතා කරන්න සූදානම් වෙන්නේ. එතනලා අපි පටන් ගන්නවා ඒක ලේස්ති කරගන්න. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අද මෙන්න මේ තව පාඩම් කීපයක් තියෙනවා. ඒ ටික අපි කතා කරන්න ඕන. ඊට අමතරව මම දැන් ඔයගලන්ට කියන්න අවශ්‍යයි මෙතන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. කියන්න අවශ්‍යයි ලබන සතියේ ඉඳලා මම සතියකට එක විභාගික ප්‍රශ්න තෝරාගත්ත ප්‍රශ්න දෙකක් හෝ තුනක් විතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මොඩල් ආන්සර්ස්. ඒක තෝරාගත්ත ඒවා මොකද හැම එකම කතා කරන්න වෙලාවක් නැති වෙයි. මොඩල් ආන්සර්ස් ඔයගොල්ලෝ අරගන්න වෙයි ඔයගොල්ලන්ට. මොඩල් ආන්සර්ස් මේ විශේෂයෙන්ම non banking financial business මොඩල් ආන්සර්ස් තියෙනවා 2014 සැප්තැම්බර් ඉඳලා 2014 සැප්තැම්බර් ඉඳලා දිගටම තියෙනවා. අවසන් වලට විභාගේ පැවැත්වුවේ 2019 සැප්තැම්බර් 2019 සැප්තැම්බර් දක්වා මොඩල් ආන්සර්ස් තියෙනවා. ඒ ඔක්කොම ටික අරගන්න වෙයි ඔයගොල්ලන්ට. මොකද මේ කොහොමද අනිත් විෂයන්ගිත් ඔයගොල්ලන් ගන්න අවශ්‍ය නම් ගන්න වෙනවා. මම කියන්නේ මම කරන විෂය බැංකු නොවන මූල්‍ය කටයුතු මේකේ ගන්න. මොකද මම මේකේ ලබන සතියේ ඉඳලා ප්‍රශ්න කීප කතා කරනවා. දැන් ඔයගොල්ලෝ මට රෙස්පොන්ස් කරන්න බලන්න. දැන්ටම මේක අරන් තියෙනයි. කී දෙනෙක් අරන් තියෙනවද මේ මොඩල් ආන්සර්ස්? මේක නැතුව කරන්න බෑ. ඔයගොල්ලෝ අතේ මේක තියෙන්න ඕන. මොකද මේ අපි දුරින් ඉන්නේ. මම මෙහි ඉඳන් කියන්නේ ඔයගොල්ලෝ ගෙවල් ඉඳන් මේකට සම්බන්ධ වෙන්නේ. ඒතර මේක ළඟ තිබුණොත් ගත්තා. රයිට්. එක්කෙනෙක් රෙස්පොන්ස් කරනවා ගත්තා කියලා. අනිත් එයාත් අරන් තියෙනවා මේ ක්ලාස් එකට දැන් ඇවිල්ලා ඉන්න ප්‍රමාණය ළමයි 14ක් විතර ඉන්නවා. ඔයගොල්ලෝ මට රෙස්පොන්ස් කරන්න ඔයගොල්ලෝ මේවා අරන් තියෙනවද කියලා. මොකද නැත්නම් මට ඊළඟ සතියේ පටන් ගන්න බෑ. වහාම තව සතියක් කල් තියෙනවා. හරි. සතියක් කල් තියෙනවා. ඔයගොල්ලෝ මේවා ගන්න ළමයි මෙහාට ඇවිල්ලා හරි නැත්නම් කවුරු හරි ඒවල හරි අරගන්න. මොඩල් ආන්සර්ස් ඔක්කොම ලේසි ගන්න. මොකද ඒතකොට ලේසි මම මොඩල් ආන්සර්ස් වල ඊට පස්සේ අපිට සාකච්ඡා කරමු. ලබන සතියේ මම පටන් ගන්නවා 2014 සැප්තැම්බර් 2015 මාර්ච් කියන මොඩල් ආන්සර්ස් දෙකේ තෝරාගත්ත ප්‍රශ්න කීපයක් ඕගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ. ක්ලියර්ද ඔයගලන්ට? 2014 සැප්තැම්බර් 2015 මාර්ච් කියන එක්සෑම් දෙකේ මොඩල් ආන්සර්ස් වල තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරන්න බලමු. මොකද එක ප්‍රශ්නයක් දෙයක් කතා කරපුවාම ඊළඟ අවුරුදු වල ඊළඟ එක්සෑම්ස් වල තියෙන ඒ සිමිලර් ක්වෙස්චන්ස් අපිට කතා කරන්න ඕනේ නැහැ. ඒවා අපිට මග ඇරලා යන්න පුළුවන්. අලුතෙන් ආපු ප්‍රශ්න තියෙනවා නම් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ පැහැදිලි ඇති මම කියන එක පැහැදිලි ඇති. හරි නේද? දැන් ක්ලියර්ද? 2014 සැප්තැම්බර් 2015 මාර්තු කියන මොඩල් ආන්සර්ස් දෙකේ තෝරාගත් ප්‍රශ්න කීපයක් මම ලබන සතියේ කතා කරනවා. ඒකට සූදානම් වෙන්න. හැමෝටම මම කියව එක ඇහුණා නේද? රයිට්. හැමෝටම රයිට්. රයිට්. ආරයිට්. හරි. දැන් ලබන සතියේ ඒකට ලේස් වෙන්න. හරි.
අපි දැන් පාඩම් පටන් ගමු. දැන් මම එතන නතර කරලා දෙන්නලා පටන් ගන්නම්. නතර කරලා දෙන්න පටන් ගන්න. මෙන්න මෙතනින් අපි මේක පොඩ්ඩක් කතා කරනවා. නමුත් මේක අපි කතා කරමු. මූල්‍ය ගනුදෙනුකරන ආරක්ෂා කිරීමේ මූල්‍ය ගනුදෙනුකරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවේ ප්‍රධාන ලක්ෂණ අපි දැන් කතා කරන්න පටන් ගත්තා. ඒක අපි දැන් කතා කරගෙන යමු කොහොමද අපි මුලින්ම පටන් ගමු. අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය හා වගකීම්. දැන් මෙතනදී අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් සමාගම වෙන්න පුළුවන්, කල්බත් සමාගම වෙන්න පුළුවන්. අධ්‍යක්ෂ මණ්ඩලයට ලොකු වගකීමක් පැවරෙනවා. මේකේ තියෙන ඒ සම්බන්ධ විස්තර ඔයගොල්ලෝ ගාව නෝට් එක තියෙනවා. බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල විසින් ගනුදෙනුකරුවන් නිසිලස දැනුවත් වීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා වීම තහවුරු කිරීම සඳහා වගකීමෙන් බැඳලා ඉන්නවා. ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න. ඒ වගේම ඒගොල්ලෝ දැනුවත් කරන්න. මෙම සමාගමේ සංස්කෘතිය ආයතනික යහපාලනය හා අධ්‍යක්ෂ මණ්ඩලයේ උපාය මාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වෙන්න ඕන. මේ தত্ত্বය උපාය මාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ උපාය මාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ආයතනික යහපාලනයේ ඒ වගේම සමාගමේ මේ සම්බන්ධ කල්චර් එකක් ඇති වෙන්න අවශ්‍යයි. ඒ ආධාර සමාගමේ. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ සියලු සේවකයන් හා පත් කරන ලද නියෝජිතයන් මෙම විධානයේ ඇතුළත් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අවම ප්‍රමිති පිළිපැදීම විධිමත් නිරීක්ෂණ ක්‍රමවේදයක් මගින් සහතික කරගන්න ඕන. ඒ කියන්නේ මේ ආයතන වැඩ කරන අය වෙන්න පුළුවන්, සේවකයන් වෙන්න පුළුවන්. මේ ආයතනෙත් එක්ක වැඩ ගන්න පත් කරපු සමහර නියෝජිතයන් වෙන්න පුළුවන්. මේගොල්ලෝ මේ ක්‍රමවේදයන් අනුගමනය කරනවාද කියලා විධිමත් නිරීක්ෂණ ක්‍රමවේදයක් මේගොල්ලෝ සහතික කරගන්නම අවශ්‍යයි. ඒක පළවෙනිම ප්‍රධාන ලක්ෂණය අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය හා වගකීම. ඊළඟට ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවම ප්‍රමිතීන් හෙළිදරව් කිරීම හා විනිවිදභාවය. මේක මම ගිය සතියේ පටන් ගත්තා මේ හරි කතා කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති. මූල්‍ය සේවාවන් සම්බන්ධ සම්පූර්ණ පැහැදිලි සංක්ෂිප්ත නිවැරදි සහ නොමග නොයවන සුළු ආකාරයේ තොරතුරු ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න ඕන. මේක අපි කතා කරා. මේකේ වැදගත්කම කිව්වා. එතකොට ගනුදෙනුකරුවන්ට තීරණයක් ගන්න අවශ්‍ය කරන තොරතුරු සංසන්දනය කරලා ලබා දෙන්න පුළුවන්. ඒ මගින් ඔවුන්ට සාර්ථක තීරණයක් ගන්න අවශ්‍ය කරන තොරතුරු සැපීම කරන්න ඕන. එතකොට මෙම නියෝගය මගින් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවාවන් සඳහා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ, අවදානම සහ නියමයන් හා කොන්දේසි යන මූලික තොරතුරු ගනුදෙනුකරුවන් කැමති භාෂාවකින් ඒගොල්ලන් ඉල්ලන භාෂාවෙන් දෙන්න ඕන. ඊළඟට අපි කිව්වා වෙළඳ දැන්වීම අවධිය. ඒකෙදි සියලු තොරතුරු අන්තර්ගත වෙන්න ඕන මොනවද? මාධ්‍යයක් මගින් ඕනෑම මාධ්‍යයක් මගින් සිදු කරන ලබන සියලුම වෙළඳ දැන්වීම් වල ඕනම ඔඩියෝ වීඩියෝ මූල්‍ය සේවාවන් සම්බන්ධ නිවැරදි තේරුම් ගත හැකි සහ සත්‍ය තොරතුරු අන්තර්ගත වෙන්න ඕන. තවද අදාළ මූල්‍ය සේවාවන් පිළිබඳ අත්‍යවශ්‍ය සියලු තොරතුරු අන්තර්ගත වීම සිදු යුතු අතර එම දැන්වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළඳ දැන්වීම සම්බන්ධ කලින් කාලට අපි ඒක නේද කතා කළා. ඒ දැන්වීම ගැන කතා කරන විධානයේ කතා කරන රීතිය කතා කරා. කලින් කාලට නිකුත් කරන ලබන නියමයන් හා මාර්ග උපදේශනට අනුකූල වෙන්න. පූර්ව ගිවිසුම අවධිය ඊළඟ අවධිය මේකත් මම මට වගේ කතා කරා පූර්ව ගිවිසුම අවධිය. එතකොට සියලු ආයතන තම ණය සහ තැන්පත් සේවාවන් සම්බන්ධ එනම් මූල්‍ය සේවාවේ ස්වභාවය තැන්පත් වෙන්න පුළුවන්, ණය වෙන්න පුළුවන්. මූල්‍ය සහ අනිකුත් ප්‍රතිලාභ, ගාස්තු හා අය කිරීම, කොමිස් පොලි අනුපාත, මූල්‍ය සේවා ලබා ගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය, මූලික නියමයන් හා කොන්දේසි, පැමිණිලි හැසිරීමේ ක්‍රියාපටිපාටිය, ගිණුම් සහ ගනුදෙනු සම්බන්ධ සීමාවන් ආදී ඇතුළත් සරල භාෂාවෙන් සකස් කරන ලද මූලික තොරතුරු ලේඛනයක් එහි අපේක්ෂිත ගනුදෙනුකරුවන්ට ලබා දීම සඳහා පවත්වාගෙන යනවා. මේක මම ගිය සතියේ කිව්වා. ඔයගොල්ලන්ගේ බැංකුවල මම ඇහුවා මේ වගේ තොරතුරු ලබාගෙන ක්‍රමවේදයක් තියෙනවද කියලා. මූලික දේවල් එහෙම print කරලා චෙක් ලිස්ට් වගේ එහෙම හදලා තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ලේසි ඒව කරගන්න. ගනුදෙනුකරුවන්ට ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. මොකද සමහර දේවල් කටින් කිව්වට සමහරට මතක ඉන්නව අඩුයි ගනුදෙනුකරුවන්ට. මොකද එක එක ගනුදෙනුකරුවන් එක එක අධ්‍යාපන මට්ටමේ, එක එක වයස් මට්ටමේ, එක එක සමාජ මට්ටමේ ඉන්න අය. ඒ නිසා ඒගොල්ලන්ට ගැළපෙන්න නිශ්චිත ලෙසම නිවැරදි ලේඛනයක් මූලික තොරතුරු ලේඛනයක් තිබුණා නම් ඒක අධ්‍යයනය කරලා ඒගොල්ලන්ට ඒක හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ගිවිසුම් අවධිය. දැන් බලන්න ගිවිසුම් අවධිය. මේකෙදි මූල්‍ය සේවාවන් සම්බන්ධ නියමයන් හා කොන්දේසි සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න සඳහා අවස්ථාව ලබා ගැනීම ගනුදෙනුකරුගේ අයිතිවාසිකමක්. එයාට අයිතියක් තියෙනවා මේ සම්බන්ධ සම්පූර්ණ අවබෝධ කරගන්න. ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතී තොරතුරු ලබා දිය යුතු අතර තොරතුරු ලබා දීමේදී මූල්‍ය සේවාවේ සංකීර්ණ බව, එම සේවාව සමග බැඳී ඇති අවදානම, ගනුදෙනුකරුගේ මූල්‍ය අවශ්‍යතා, දැනුම, හැකියාව හා අත්දැකීම් සමග ගැළපිය යුතුය. මෙන්න මේ ආකාරයෙන් මේවා ගලප ගන්න අවශ්‍යයි ගිවිසුම් අවධියේදී.
මේක මම හිතන්නේ පැහැදිලි මම ගිය සතියේ කතා කරා. ඊට පස්සේ ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි වාර්තා කරන කාල පරිච්ඡේදය සඳහා ගනුදෙනුවල සඵල පොලි අනුපාතය effective interest rate එක කාල පරිච්ඡේදය සඳහා අය කළ යුතු ගාස්තු සහ හිඟහිටි ශේෂයන් තුළත් සවිස්තරාත්මක තොරතුරු සේවා ප්‍රකාශයක් කියන්නේ report එක ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි සැපිය යුතුය. ඒ වගේ කාරණා ඒගොල්ලෝ සම්පූර්ණ කරන ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි ඉල්ලුවොත් එහෙම අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන. ඊළඟට පොදු හෙළිදරව් කිරීම. ඒ කියන්නේ සියලුම සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් ව්‍යාපාර බලපත්‍රය ෆයිනෑන්ස් බිස්නස් ලයිසන් එක සහ කල්බදු මූල්‍ය කරන බලපත්‍රය කල්බදු සමාගම් නම් ඊළඟ විගණනය කරන ලද නවතම මූල්‍ය ප්‍රකාශන කට්ටලය. ඒ කියන්නේ audited financial statement අලුත් මේක. අලුතෙන්ම විගණනය කරලා තියෙනවා. අපි 2020 ඉන්නේ. දැන් මේ වෙනකොට 2019 20 මූල්‍ය වර්ෂයේ ගොඩක් වෙලාවට විගණනය අවසන් කරලා තියෙනවා නම් ඒ වාර්තා බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හෙළිදරව් කරන්න ඕනේ. ණය ශ්‍රේණිය ක්‍රෙඩිට් රේටින් එක. මූල්‍ය ඔම්බුඩ්ස්මන් වරයා සම්බන්ධ කරගෙන තොර මම මේවා ඇහුවා ගිය සතියේ ඕගොල්ලන්ගේ ආයතනවල බැංකුවල මේවා ප්‍රදර්ශනය කරලා තියෙනවා කියලා. බැංකුවලටත් මේක අදාළයි. ඒතර ගොඩක් කැමරට කිව්වා ඔව් එහෙම දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේවා ගැන ඕගොල්ලෝ දන්නවා. විශේෂයෙන් බැංකර්ස්ලා දන්නවා. ස්කූල් ලීවර්ස්ලා ඉන්නවා නම් මේ පාඩමට සම්බන්ධ වෙන ඒගොල්ලෝ මේක අවබෝධ කරගන්න අවශ්‍යයි. ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම. ඒ කියන්නේ සාපේක්ෂව අඩු මූල්‍ය සාක්ෂරතාවයක් සහිත ගනුදෙනුකරුවන් ගෙන් සමන්විත අංශයකට සේවය කිරීමේදී. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ගේ කස්ටමර් බේස් එකේ මූල්‍ය සාක්ෂරතාවය. සමහරට අපි හිතමු සමාජයේ නොයෙක් තරාතිරමයා ඉන්නවා. ඉච්චර අධ්‍යාපන මට්ටමක් නැති සමහර අධ්‍යාපන මට්ටමක් තිබුණාටත් මූල්‍ය සාක්ෂරතාවය අඩු වෙන්න පුළුවන්. එහෙම වෙලාවල් තියෙනවා. ඒතකොට ඒ අයගේ ඒ දැනුම මූල්‍ය සාක්ෂරතාවය අනුව ඒගොල්ලන් ඒ මොන වගේ අංශයකටද සේවය කරන්න කියලා ඒ අනුව ඔවුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක්. ඒකේ ප්‍රතිඵල ඒ මූල්‍ය ආයතන මුදල් සමාගම වෙන්න පුළුවන්, කල්බදු සමාගම වෙන්න පුළුවන්, නැත්නම් බැංකුවක් වෙන්න. ඒගොල්ලන්ට තමයි ලැබෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ දැනුවත්භාවය මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමක් මම කිව්වා. ඕගොල්ලන්ගේ ප්‍රාදේශීය කාර්යාලය තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒවා එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් ඒවා පුහුණු වීම වැඩසටහන් පවත්වන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒවා මම හිතන්නේ පවත්වනවා ඒ වගේ දැනුවත් කිරීම වැඩසටහන් ප්‍රාදේශීය කාර්යාලය මගින්, පළාත් කාර්යාලය මගින්. ඒ වගේ උනන්දු වෙන්න කියලා. ඊළඟට මොනවාද? ඊළඟට අවදානම් පිළිබඳ අර්ථාන්විතව අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය යන සාධක සිය වර්තමාන මෙන්ම අනාගත ගනුදෙනුකරුවන් තුල වර්ධනය කිරීමට උපකාරී වන යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම් කටයුතු කළ යුතුය. තවද විශේෂයෙන්ම ඉහළ ණය ගැතිභාවය, ඒ කියන්නේ ණය බහු ණය ලබා ගැනීම, ඒ කියන්නේ මල්ටිපල් ලෝන්ස් ණය ගොඩක් අරන් තිනවා. ඉහළ ණය ගැතිභාවය වැඩිකම සහ ආපසු ගෙවීම ප්‍රමාදීම් යනාදී ආදීනව සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දැනුවත් කළ යුතුයි. මේවයි ලොකු ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් ඉහළ ණය ගැතිභාවය. ගොඩාක් ණය වෙලා ඉන්නවා මිනිස්සු. ග්‍රාමීය පළාත්වල නගරවලත් ඉන්නවා. එවෙන් බහු ණය ලබා ගැනීම. එක තැනකින් ණයක් අරගෙන ඒක පියවන්න තව තැනකින් ණයක් ගන්නවා. තව ආයතනකින් ණයක් ගන්නවා. ඔය ආදී වශයෙන් බහු ණය මල්ටිපල් ලෝන් සහ ආපසු ගෙවීම ප්‍රමාදීම යනාදී ආදීනව. එහෙම වුණොත් ඩිෆෝල්ට් ඉන්ට්‍රස්ට් ගෙවන්න වෙනවා. සමහරට ණය ආපසු නොගෙ පැහැර හැරියොත් ක්‍රිබ් එකට නම යනවා. ඒ ආදී කාරණාවල ආදීනව ගනුදෙනු සම්බන්ධ ගනුදෙනුකරුවන් දැනුවත් කරනවා. මේක ලොකු දැනුවත් කිරීම ලොකු වැඩපිළිවෙලක් හැටියට කරන්න අවශ්‍යයි. ඒකයි මම කිව්ව ඔයගලන්ට මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහන මූල්‍ය සාක්ෂරතාවය වෙන්න පුළුවන්. ගනුදෙනු බැංකුව හා අනිකුත් මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය වෙන්න පුළුවන්. මේ වගේ වැඩසටහන් මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය වගේම පළාත් කාර්යාල වලින් ප්‍රාදේශීය කාර්යාල වලින් පවත්වනවා. ඒ උන්හා සම්බන්ධ වෙලා මේ දැනුම ලබා දෙන්න පුළුවන් ගනුදෙනුකරුවන්ට. ඒක ඔයගලගේ වගකීමක්. විශේෂයෙන් බැංකුවල මුදල් සමාගම් වල කල්බදු සමාගම් වල වගකීමක්. ඊළඟට වගකීම් සහගත ව්‍යාපාර හැසිරීම. මේ මොනවාද? මූල්‍ය සහ සපයන්නන්නා ඔවුන්ගේ නියෝජිතයන් ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේ සාධාරණව අවංකව වෘත්තීයමය කුසලතා හා අවධානය යනාදී කරුණු වලින් සමන්විත වීම වක්කියුතු ව්‍යාපාරික කටයුතුවලදී මූලික මූලධර්මයන් නේ. අන් දැක්කනේ රෙස්පොන්සිබල් විදියට වැඩ කරනකොට අදාළ කරගන්න ඕන මූලික මූලධර්ම බේසික් ප්‍රින්සිපල්ස් තමයි කියන්නේ. මොනවද? ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේ සාධාරණ වෙන්න ඕන. ඒ වගේම අවංක වෙන්න ඕන. ඒ වගේම වෘත්තීයමය කුසලතා හා අවධානය යනාදී කරුණු වලින් සමන්විත වෙන්න ඕන. ඒවා ඔක්කොම මූලික ආචාර විදි මූලික මූලධර්මය මූලික දේවල්. ඒතර මේවා ගැන විශේෂයෙන් අවධානය බක්කීම් සාගතව වැඩ කරන්න ඕන. යම් මූල්‍ය සේවාවක් හෝ මූල්‍ය උපදේශනයක් ලබා දීම සඳහා ගිවිසුමකට එළඹීමට පෙර එම ගනුදෙනුවේ ස්වභාවය සහ ඒ පිළිබඳව ගනුදෙනුකරු ලබා දෙන මූලික තොරතුරු අනුව
ගන්ධනුකරණගේ මූල්‍ය ශක්්‍යතාවය මෙන්ම ගන්ධනුකරණ ලබා දෙන මූලික තොරතුරු ගන්ධනුකරණගේ මූල්‍ය ශක්්‍යතාවය මෙන්ම අවශ්‍යතාවය මෙහිදී මූල්‍ය සේවා සපයන්න වශයෙන් තක්සේරු කළ යුතුයි. විශේෂයෙන්ම එම මූල්‍ය සේවා වාසිත අවදානම දැරීමේ හැකියාවක් ගන්ධනුකර සතු පවතීද? එම අවදානවත් දරන්න පුළුවන්ද? යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සියලු මූල්‍ය සේවා සපයන්න ගන්ධනුකරුවන් අධික ණයගැතිභාවයෙන් වළක්වා ගැනීම සඳහා ඔවුන්ට ණය ලබා ගැනීමේ සුදුසුකම නිවැරදිව අගය කිරීම සඳහා සිය ගන්ධනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව මනාව විශ්ලේෂණය කරන්න ඕන. ඒ කියන්නේ ආපසු ගෙවීමේ හැකියාව මනාව විශ්ලේෂණ රීපේමන්ට් කැපැසිටි එක හරියට ඉවැලුවේට් කරලා බලන්න ඕන. ඒක ඒගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න අවශ්‍යයි. මේක ඕගොල්ලන්ට මෙහෙම කියනට වැඩිය කතාවකින් කිව්වම තේරෙනවා. මම ලැබුව අත්දැකීමක් මම ඕගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න කැමතියි. මේ කාරණේ සම්බන්ධයෙන්. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ වක්කීම් සාගත ව්‍යාපාර හැසිරීම. මගේ අත්දැකීම මම ත්‍රිකුණාමල පළාත් කාර්යාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කරුණාකරුවෙක් වැඩ කරද්දී මම හම්බෙන්න ආව එක කාන්තාවක්. ඇවිල්ලා මට මගේ කාර්යාලයේ අනිත් නිලධාරීන් කිව්වා ඔන්න මේ ලේඩි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න. මේ සර් හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ මෙහෙමයි කියලා. පස්සේ මං කිව්වා එන්නේ කාමරෙට එන්න ඕනේ මං එළියට එන්නම් කියලා මම එළියට ආවා මගේ කාමරෙන්. එළියට ඇවිල්ලා මම යත් එක වෙනම සාකච්ඡා කරා මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ කියලා. මෙයා අඬන්න ගත්තා. අඬලා මෙයා කිව්වා අපිට සර් මහ බොන්න වෙලා තියෙන්නේ. අපිට හරි අමාරුවෙන් අපි ඉන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට දෙනවා මේ අල්ලපු ඇටේ අපේ ත්‍රිකුණාමලේ පළාත් කාර්යාලයේ අල්ලපු ඇටේ තියෙන සනස බැංකුව. මේ සනස බැංකුවෙන් අපිට ණයක් දෙනවා කියලා කිව්වා. අපි මාස 4ක් තිස්සේ රස්තිය අඩු කරා. රස්තිය අඩු කළා අපිට ණය මුදල දැන් දෙන්න බෑ කියලා කියනවා. ඒ නිසා අපිට දැන් හරි අමාරු තත්ත්වයක තියෙන්නේ. අපිට දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට හැබැයි මෙයා කියන ආකාරයට මට තේරුණා මෙයා අපිට හංගවන මෙයා අපෙන් සංගවන අපිට නොකියන්න උත්සාහ කරන යම් දේකුත් තියෙනවා කියලා මට නිකන් ඉවෙම් වගේ දැනුණා. ඒ නිසා මම කවුද මේ ණය මුදල අයදුම් කරේ කියලා. මේ ටික වැඩිහිටි කාන්තාවක් එයා කිව්වා මගේ දුවයි මගේ දුව බැඳලා ඉන්න පුතයි දෙන්න තමයි මේක අයදුම් කරේ. ඒගොල්ලන් හවුලේ ගන්න. මම පුතා මොනවද ගන්න? පුතා වැඩ කරන්නේ එයා ෆෝස් එකේ ත්‍රිකුණාමලයේ. ඒතකොට දුව රැකියාවක් කරන්න එයා සාමාන්‍යයෙන් ස්වයං රැකියාවක් කරනවා සෙල්ලම් බඩු හදන රසයන් රැකියාව. ඒතකොට මේගොල්ලෝ තමයි මේ ණය මුදල ඉල්ලලා තියෙන්නේ. මම වෙන මොනවද ඒගොල්ලෝ කරන්නේ? ඔව්සර් අපි ලීස් එකක් අරන් තියෙනවා. අපි ලීස් එක ගෙවන්න තමයි මේ ණය මුදල ගන්න කිව්වා. ඒ කියනකොටම මට තේරුණා මේගොල්ලන්ගේ මූල්‍ය සාක්ෂරතා දැනුම මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ වෙනම ලීස් එකක් අරගෙන ලීසින් එකක් කල්බදුවක් පහසුකමක් අරන් තියෙනවා. ඒ කල්බදු පහසුකම දැන් ගෙවා ගන්න බෑ. දැන් මේගොල්ලෝ ඒ ගෙවා ගන්න බැරි කොට මෙයාගොල්ලන්ගේ නම තියෙනවා ක්‍රිබ් එකේ. එතකොට ඒ නිසා මේගොල්ලෝ දැන් උත්සාහ කරනවා බැංකුවකට ගිහිල්ලා ණයක් අරගෙන මේක නිදහස් වෙන්න. නමුත් ක්‍රිබ් එකේ නම තියෙන නිසා මේගොල්ලෝ කන්ටිනියස්ලි මේ ණය බේරලා නැති නිසා ඒ කියන්නේ දිගටම ණය බේරීම ආපසු ගේම කරලා නැති නිසා මොන්ට අසාදුලේකනේ නම තියෙනවා. අපි කියන්නේ ක්‍රිබ් එකේ නිසා ණය මුදල් ලබා ගන්න. හැබැයි සනස බැංකුව පොඩි වැරද්දක් කළා. දෙන මුල් අවස්ථාවේ මේක චෙක් කරලා බලලා මේගොල්ලන්ට කිව්වනම් ඔයගොල්ලන්ට මෙහෙම අපහසුතාවයන් නිසා ණය ගන්න බැරි වෙනවා. ඒ ණය මුදල බේරලා නිදහස් කළා ඒ නම ඉවත් කරගෙන ආවොත් අපිට මේ ණය මුදල ලබා දීම ගැන සලකා බලන්න පුළුවන් කියලා ඒ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා තියෙනවා. ඔව් මගේ අත්දැකීමක් මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගත්තා. මේක පැහැදිලිද මම කියපු එක? මම කියපු කාරණේ පැහැදිලිද? ඔයගොල්ලන්ට ග්‍රහණය වුණාද මොකද්ද මම කියන්නේ කියලා? පැහැදිලි නේද? දැන් මේ වගේ අත්දැකීම් අපිට ශ්‍රේෂ්ඨ වැඩ කරද්දී ලැබෙනවා. ඔයගොල්ලන්ට මෙහෙම අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම කියන එක පැහැදිලිද? මේ කියපු අත්දැකීම පැහැදිලිද? රෙස්පොන්ස් කරන්න. මේ අත්දැකීම පැහැදිලිද? දැන් මම ෂෙයා කරගත්ත උගලන් මගේ අත්දැකීම. රයිට්. ඒක තේරුම් ගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. ওই වගේ දේවල් ඕන තරම් ශ්‍රේෂ්ඨ වැඩ කරද්දී ඔයගොල්ලන්ට අත්දැකීම් ලබන්න පුළුවන්. එතකොට අපි දැන් පාඩමට යමු. මං කියාගෙන යන්නේ ඒකයි. ඒතර ගන්ධනුකරුවන්ගේ ණය ආපසු ගීමේ හැකියාව මනාව විශ්ලේෂණය කරන්න. ඒක ඔයගොල්ලන්ගේ වක්කීම. ඊළඟට මූල්‍ය ආයතනවල විශේෂයෙන්ම ගන්ධනුකරුවන් සමග ඍජුවම සම්බන්ධ වන සේවකයන් සුසුකම් ලත් සහ පුහුණු අය වෙන්න ඕන. ඒගොල්ලෝ ගන්ධනුකරුවන් එක්ක සම්බන්ධ නැහැ. අත් වශයෙන්ම හොඳ කස්ටමර් රිලේෂන්ෂිප් එකක්. ගන්ධනුකරුවන් සමග සෝදිසිලි වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සුසුකම් ලත් අය වෙන්න ඕන. ඒක පුහුණුවක් ලැබුවා අය වෙන්න ඕන. එසේම මූල්‍ය සේවා සපයනන්ගේ සහ පත්කල නියෝජිතයන්ගේ වක්කීම් සහගත ව්‍යාපාර හැසිරීම. ඒගොල්ලෝ වෙන්න පුළුවන් පත්කල නියෝජිත වෙන්න ඕන. ඒගොල්ලෝ වක්කීම් සහගත ව්‍යාපාර හැසිරීම. සියලු ගන්ධනුකරුවන්ට සාධාරණ සැලකීම සහ අයුතු අවදානම් ගැනීම වැළැක්වීම යන කරුණු ඉටුවන පරිදි ඔවුන්ගේ දීමනා ව්‍යුහය
සකස් කළ යුතුයි. කාගේද මේ? ඒ වැඩ කරන අය වගේම නියෝජිතයන්ගේ. ගනුදෙනුකරුවන්ට සාධාරණ සැලකීම සහ අයුතු අවදානම් ගැනීම වැළැක්වීම යන කරුණු ඉටුවන පරිදි ඔවුන්ගේ දීමනා ව්‍යුහය සකස් කළ යුතුය. ඒ කියන්නේ ඔවුන්ට හොඳින් ඔවුන්ගේ දීමනා ඒ ආදී දේවල් ලබා දීම අවශ්‍යයි. ඊළඟට පැමිණිලි හැසිරීම සහ සාන සැලසීම. දැන් මම මේ කතා කරමින් යන්නේ මූලික රාමුවේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙන මූලික ලක්ෂණ. ඒවා. පැමිණිලි හැසිරීම සහ සාන සැලසීම. ඒතර මූල්‍ය සේවා සපයන්න නියාමන ආයතන සහ අනිකුත් ස්වාධීන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලබන ඵලදායී පැමිණිලි හැසිරීමේ කස්ටමර් කම්ප්ලේන්ට්ස් හැසිරීමේ සහ සාන සැලසීමේ යාන්ත්‍රණය මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමේ කේන්ද්‍රය ලෙස කටයුතු කරයි. දැක්ක නේද? එවැනි යාන්ත්‍රණයක්, එවැනි හැසිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක තමයි ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත බව. ඒගොල්ලෝ ආරක්ෂා වීමේ තහවුරු කරන මූලිකම ලක්ෂණය. එතකොට ඒ වගේ පැමිණිලි හැසිරීම සහ සාන සැලසීම සම්බන්ධ කඩිනම් ක්‍රියාමාර්ග සහ ඒ වගේම කාර්යක්ෂමව සම්බන්ධ කටයුතු කෙරෙන්නට අවශ්‍යයි. ඒක තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ එදත් ඔයගොල්ලන්ගේ සෑම බැංකුවකම බැංකුවල වැඩ කරන්න දන්නවා අනිත් මූල්‍ය ආයතන වල විශේෂයෙන් දැනීමක් පළ කරලා තියෙනවා. ඔබට අපගේ සේවාව සම්බන්ධ සෑහීමටපත් වෙන්න බැරි නම් මෙන්න මේ ලිපිනට කතා කරලා දැනුවත් ගන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය ඔම්බුස්මන්ලගේ ලිපිනේ සහ දුරකථන අංකය මේක ආදි වශයෙන් ඒ අදාළ තොරතුරු සෑම ශාඛාවකම සෑම ස්ථානිකම තිබීම අවශ්‍යයි. ඒ කියන්නේ පැමිණිලි හැසිරීම සහ සාන සැලසීම. ඊළඟ ප්‍රවේශ වීමට පහසු. ඒ කියන්නේ ප්‍රවේශ access easy access. දැරිය හැකි ස්වාධීන සාධාරණ වගකීම් සහගත කාලීන සහ කාර්යක්ෂම පැමිණිලි හැසිරීමේ සහ සාන සැලසීමේ යාන්ත්‍රණයක් වෙත පිවිසීමට සීලු ගනුදෙනුකරුවන්ට හැකියාව තියෙන්න ඕනේ. බලන්න කොච්චර දේවල් මෙතන තියෙනවද ගනුදෙනුකරුවන්ට ඒ වගේ සාන සැලසීමේ යාන්ත්‍රණයක් වෙත ප්‍රවේශ වෙන්න ඕන පහසුවෙන්. ඒ කියන්නේ කවුරු හරි කාවද දැනුවත් කරන්නේ කොහොමද මොනවාද ආකෘතියක දැනුවත් කරන්න ඕන කොහොමද දැනුවත් කරන්නේ ලිඛිතවද නැත්නම් වාචිකවද නැත්නම් එහෙම නැත්නම් ඊමේල් මගින්ද ෆැක්ස් මගින්ද ආදී වශයෙන් එහෙම. ඊළඟ දැරිය හැකි. ඒ කියන්නේ affordable ස්වාධීන ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන සාධාරණ වකීල් සහගත කාලීන සහ කාර්යක්ෂම මේ හැමදේම කාර්යක්ෂම වෙන්න ඕන කාලීන වෙන්න ඕන සාධාරණ වෙන්න ඕන වකීලෙන් වැඩ කරන්න ඕන. එතකොට ඒ වගේම දැරිය හැකි ඒ වගේම ප්‍රවේශීමට පහසු ස්වාධීන ඔය කියන කාරණාවලින් සමන්විත යාන්ත්‍රණයක් එත පිළිසෙන්න ගනුදෙනුකරුවන්ට හැකියාව තියෙන්න ඕනේ. එහෙම යාන්ත්‍රණයක් හදලා තියෙන්න අවශ්‍යයි. ඒකයි මේ කියන්නේ. තිබෙන්නේ. මේ යාන්ත්‍රණයන් ප්‍රමාද වීම හෝ ගනුදෙනුකරුවන් මත අයුතු ලෙස ගාස්තු අය කිරීම හෝ අනිසි බරපැටවීම නොකළ යුතුය. මේවා මේ මූලික ලක්ෂණ වල තියෙන දේවල්. මේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙන දේවල්. මේදී පළමුවෙන්ම පැමිණිලි හැසිරීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා ගැටලු විසඳා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දු කළ යුතු අතර මූල්‍ය සේවා සපයන්න මගින් කාර්යක්ෂම නොවිසඳන පැමිණිලි සඳහා මූල්‍ය ඔම්බුස්මන්වරයා හෝ නියාමන ආයතන වැනි ස්වාධීන සාන සැලසීමේ ක්‍රමවේද මගින් ගැටලු නිරාකරණය කර ගැනීම ගනුදෙනුකරුවන් පෙළඹිය යුතුයි. ඔයගොල්ලෝ දැනගන්න දැන් අභ්‍යන්තර යාන්ත්‍රණයක් කියන්නේ ආයතන තුලම මං කිව්ව එක දැන්නිමත් දාලා තියෙන්න ඕන මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා අපගේ සේවාවන් ගැන සෑහීමටපත් වෙන්න බැරි නම් කිසියම් ගැටලුවක් තියෙනවා නම් මේ අංකයට මේ පුද්ගලයාට අමතන්න නැත්නම් මෙයා හම්බෙන්න මෙයාට කතා කරන්න කියලා අවස්ථාවක් තියෙනවා. එතනින් සෑහීමටපත් වෙන්න බැරි නම් ඊට පස්සේ තමයි නියාමන ආයතන මහා බැංකුව වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ ආයතනයක් නම් සුරකුම්පතා වීමේ කමිෂන් සභාව වෙන්න පුළුවන්. රාක්ෂණ ආයතනයක් නම් රාක්ෂණ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්. ඒ වගේම මුදල් සමාගමක් කල්බත් සමාගමක් බැංකුවක් නම් මහා බැංකුව වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒගොල්ලන්ට මේක පැමිණිලි කරන්න. පැමිණිලි හැසිරීමේ අභ්‍යන්තර යාන්ත්‍රණ සහ ගැටලු විසඳන ගනුදෙනුකරුවන් නොන්දු කළ යුතුයි. අර මූල්‍ය සේවා සපයන්නා මගින් කාර්යක්ෂම නොවිසඳන පැමිණිලි. ඒ වගේ මූල්‍ය ඔම්බුස්මන්වරයා. මම කිව්වේ හැම ආයතනයකම මූල්‍ය ඔම්බුස්මන්වරයාගේ තොරතුරු සඳහන් කරලා තියෙන්න ඕන. ඒවා මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. දැන් මේ වෙනකන් කතා කරපුවේ පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ කතා කරපු ටික පැහැදිලිද? මේ කියන කාරණා පැහැදිලි නේද ඔයගොල්ලන්ට? පැහැදිලිද? මේ මම කතා කරන කාරණා පැහැදිලිද? yes okay. දුෂාන් right. අනිතරත් පැහැදිලි ඇති. right. අපි කතා කරන්නේ right. හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි උපමාතෘකාව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. හැම ගනුදෙනුකරුවෙක්ගේම තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. ඔයගලන්ට මතක ඇති මම එදා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ගැන කියලා තොරතුරු හෙළිදරව් කිරීම
තොරතුරු හෙළිදරව් නොකිරීම කියලා කාරණා දෙපැත්තක් ගැන කතා කරා. අන්න දැන් පොඩ්ඩක් ඒක මතක් කරගන්න වෙනවා මෙතන. මේකත් එක්ක ගැටීමක් එනවා. මේ කතා කරන්නේ. නමුත් ඒක හරිම පැහැදිලි. ඒ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පන්තේ ඒ වගේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්තේ පැහැදිලිව කියනවා වෙනත් නීතියක කුමක් සඳහන් නොවද ඒ අභිභායමින් එවැනි සැකකටයුතු ගනුදෙනුවක් සිදු කරන අවස්ථාවකදී ඒවා දැනුවත් කිරීම මූල්‍ය බුද්ධියකට කරන්න ඕනේ. ඒතකොට ඒ නිසා ඒක පැහැදිලි. ඒක පටල ගන්න එපා මේකත් එක්ක. හරිද? මෙතන කියන්නේ එවැනි තත්ත්වයක් නොවන අවස්ථාවල ඒ කියන්නේ විශේෂයෙන් මුදල් විශුද්ධිකරණයක් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදයට මුදල් සැපීමක් වෙන්න පුළුවන්. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී මොනවා සැකකටයුතු මුදල් ගනුදෙනුවක් වෙන්න පුළුවන්. ඒවා ඒ අවශ්‍යතාවය කරන්න ඕන ඕගොල්ලෝ. ඒ අනුව. එහෙට පරිබාහිරව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕගොල්ලෝ අවශ්‍යයි. ඒව තැන තැන කියන්න බෑ. තැන තැන සාකච්ඡා කරන්න බෑ. වෙනත් අයට ලබා දෙන්න බෑ. ඒ කිසිම දෙයක් එහෙම දැනුවත් ඒ ගැන දැනුවත් වෙන්න. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය බලමු. නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්වතු මූල්‍ය කරන සමාගම් විසින් අවශ්‍ය පියවර ගත යුතුය. අවශ්‍ය පියවර ගත යුතුය. ණය තොරතුරු කාර්යාංශය වැනි ආයතන සමග පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමේදී, ඒ කියන්නේ ක්‍රිබ් එක, ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ එක ගැනීමේදී මෙන්ම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීම, සකස් කිරීම හා හුවමාරු කර ගැනීමේ අධිකාරයන්දී එහි නිශ්චිත අරමුණු සහ කොන්දේසි සහ තොරතුරු වල ආරක්ෂාව සඳහා ආයතන විසින් පනවා ඇති නීති රීති පිළිබඳ ගනුදෙනුකරුවන් සම්පූර්ණයෙන් දැනුවත් කිරීමේ වගකීම මූල්‍ය සේවා සපයන්නන්ට පැවරිය ඇත. මේ කියන එක ඔයගලන්ට තේරෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ණය තොරතුරු කාර්යාංශ වැනි ආයතන සමග පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමේදී මෙන්ම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේදී, ඒ කියන්නේ ඒගොල්ලන් ඉන්ෆර්මේෂන් එකතු කරනකොට සකස් කිරීම, ඒ කියන්නේ ඒවා යම් ෆෝමැට් එකකට හරි මොන හරි ආකාරයකට මොන හරි දෙයකට සකස් කිරීම, ඒ වගේම ෂෙයා කරගන්නේ, හුවමාරු කරන්නේ වෙනත් නියාමන ආයතන වෙන්න පුළුවන්, වෙනත් නිරීක්ෂණ ආයතන වෙන්න පුළුවන්, රජයේ වෙනත් සමහර පොලිසිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආයතන වෙන්න පුළුවන්, අපරාධ යම් ආකාරයේ වෙනත් නීති විරෝධී කටයුතු සම්බන්ධ මොන හරි ආයතනයක ඉල්ලීමක් කරොත් ඒවා එහෙම අවශ්‍ය වෙනවා. ඒතර යනාදී කාරණා නිශ්චිත අරමුණු සහ කොන්දේසි සහ තොරතුරු වල ආරක්ෂාව. එහෙම නැති වුණොත් කිසිම ආකාරයකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ තොරතුරු ආරක්ෂිතයි, සුරක්ෂිතයි. ඔයගොල්ලන්ගේ පෞද්ගලිකත්වය ඔයාගේ ගිණුමේ මෙච්චර මුදලක් තියෙනවා. මේ ඔයා මෙච්චර ණයක් කරන් තියෙනවා. ඔයාගේ ළමයින් ඉන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් අපේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඒ ආදී කිසිම තොරතුරක් කිසිම කෙනෙකුට ලබා දෙන්නේ නැති බවට, ඒ වගේම ඒවා සම්බන්ධ තොරතුරු පිට වෙන්නේ නැති බවට වග බලා ගැනීම මූල්‍ය සේවා සපයන්නට පැවරිලා තියෙනවා. ඒ දැනුවත් කිරීමේ වගකීම. ඒක උන්ට පැවරිලා තියෙන. ඒක උන් මතක තියාගන්න විශේෂයෙන්ම. ඒකත් මේ මූලික රාමුවේ තවත් ලක්ෂණයක්. ඊළඟට සාරාංශය. දැන් අපි මේ නෝට් එක අවසන් හරියට සාරාංශය. ඒ කියන්නේ සමරි එක. මොකද්ද බලමු සාරාංශය. මූල්‍ය සේවාවන්හි සංකීර්ණත්වය ඉහළ යාම. අපි දන්නවා මූල්‍ය සේවාවන් සංකීර්ණයි. ඉස්සර වගේ නෙමෙයි. දැන් තාක්ෂණය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ නොඑක් පේමන්ට්ස් ගෙවීම පේවීම ක්‍රම තියෙනවා. ජාත්‍යන්තර ක්‍රම තියෙනවා. දේශීය ක්‍රම තියෙනවා. කාඩ් වලින් ගෙවනවා. ඒ වගේම නොඑක් සංකීර්ණ තාක්ෂණයත් එක්ක සම්බන්ධ සංකීර්ණ වූ ක්‍රමවේදයි. මේවා ඇත්තටම සංකීර්ණයි. මූල්‍ය සේවාවේ සංකීර්ණතාවයේ සංකීර්ණත්වය ඉහළ යාම. තාක්ෂණයේ ශීඝ්‍ර වෙනස් වීම. ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් ඉක්මනින් වෙනස් වෙනවා. සහ මූල්‍ය වෙන්දපොළ සංවර්ධනයක්. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එකක් ඩෙවලොප් වෙනවා. ඒ කියන්නේ තාක්ෂණය එක්ක වෙන්න පුළුවන්, අලුත් අවශ්‍යතාවයන් එක්ක වෙන්න පුළුවන්, ආර්ථිකයේ දියුණුවීම එක්ක වෙන්න පුළුවන්, ලෝකයේ ගනුදෙනු වල ස්වභාවය වෙනස් වීම එක්ක වෙන්න පුළුවන්, ලෝක ආර්ථිකයේ වෙනස් වීම එක්ක වෙන්න පුළුවන්. නොඑක හේතු කාරණා නිසා මූල්‍ය වෙන්දපොළ සංවර්ධනය, අලුත් නිෂ්පාදන වෙනවා, අලුත් මූල්‍ය සේවාවන් වෙනවා. ඒ ආදී දේවල්. ඒ වගේ සංවර්ධනය. ඒ වගේම තාක්ෂණයේ වෙනස් වීම, ශීඝ්‍ර වෙනස් වීම. ඒවයි මූල්‍ය සේවාවේ සංකීර්ණ බව. ඔන්න කාරණා. හේතුවෙන් අඩු ආදායම් ලාභී සහ අත්දැකීම් අඩු ගනුදෙනුකරුවන්. අඩු ආදායම් ලාභී. ඒ කියන්නේ low income අඩු ආදායම් ලැබෙන පිරිස, low income people. ආදායම් ලාභී සහ අත්දැකීම් අඩු. ඒ ලොකු ගනුදෙනු කළා අත්දැකීම් අඩු බැංකු වලට වෙච්ච වැඩි එන්නේ කරන්නේ නැති. ගනුදෙනුකරුවන්ට වෙළඳපොළ තුළ නිතර අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ තුළ නිතරම අභියෝගයන්ට ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එකේ මෙවැනි අයට අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තනේ අත්දැකීම් අඩු නම් තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්න හුරුවක් නැත්තම්, ඒ වගේම සංකීර්ණ මේ මූල්‍ය සේවාවන් ගොඩක් සංකීර්ණ. ඒතර මේගොල්ලෝ පොඩ්ඩක් මැලි වෙනවා එවැනි අවස්ථාවල වැඩ කරා. ඒතර මූල්‍ය සේවා අන්නේ එහෙම තත්ත්වයක්. ඔයගලන්ට තේරෙනවද මේ කියන තත්ත්වේ? මම මේක උදාහරණකින් මෙහෙම කියන්නම්. මේ වගේ කිව්වම ඔයගලන්ට හොඳට පැහැදිලිව මෙහෙම නිකන් නෝට් එකක් කියනකට වැඩිය. දැන් මගේ එක දුවක් වැඩ ගන්න මහජන බැංකුව පීපල්ස් බැංකුවේ. එයා වැඩ කරා කාලයක් අවිස්සාවේල්ල ශාඛාවේ. අවිස්සාවේල්ල ශාඛාවේ එයා වැඩ කවුන්ටර් එක වැඩ කරේ
එතකොට මම මාත් එක්ක ගෙදර ඇවිල්ලා කතා කරාම එයා දවසක් කියනවා මේ ගොඩක් අපිට ප්‍රශ්න තියෙන තාත්තේ මේ කවුන්ටර්ස් වල වැඩ කරද්දී ගොඩක් අය මැෂින් එකට ATM මැෂින් එකට මුදල් තැන්පත් කිරීම මැෂින් එකට යන්නේ නැහැ. ඔක්කොම එනවා ඕවර් ද කවුන්ටර් ට්‍රාන්සැක්ෂන් වලට ගොඩක් අය පෙන්ෂන් ගන්න අය, වැඩි හිටිය අය, වයසක අය එහෙම එනවා කවුන්ටර් එකටම ගන්දරු කරන්න පොතත් අරගෙන. නැත්තම් සමහරට පොත නැතුවත් එන්න පුළුවන්. ඒතකොට ඒක තමයි පෝලිං දිග පෝලිං එනවා. එතකොට අපිට වැඩි ඉවර කරන්න වෙලා යනවා. ඒක තමයි ගොඩාක් මේ කවුන්ටර්ස් වල තියෙන ප්‍රශ්නේ කියලා. අන්න දැක්කද? දැන් මෙතන තියෙන තත්ත්වයන් එක සම්බන්ධ නැටි. ඒ කියන්නේ තාක්ෂණයේ වෙනස් වීම. මූල්‍ය වෙන්න පුළුවන් සංවර්ධනය. ඒ කියන්නේ මූල්‍ය සෑහන්නේ සංකීර්ණතාවය. මේ කාරණා නිසා මේ වැඩිහිටි පිරිස් කැමති නැහැ ATM එකකට ගිහලා ට්‍රාන්සැක්ෂන් කරන්න. සැකයි, බයයි, නුහුරුයි. ඒ වගේම මේක ඔපරේට් කරන්න දන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒවා මගහරීම වගකීම තියෙන කාටද? කරුණාකාරීත්වයට. බැංකුවේ විශේෂයෙන් මැනේජර් දැනගන්න ඕන. එහෙම පුහුණු කරපු නිලධාරියෙක් මැෂින් එක ළඟ තියලා එවැනි කස්ටමර්ස්ලා ආවම ඒගොල්ලෝ ආදරෙන් පිළි අරගෙන එන්න මම වාට කියලා දෙන්නම් මේක පුරුදු වෙන්න කියලා ටික කාලයක් මාසයක් දෙකක් සමහරට මාස 3-4ක් වෙන්න පුළුවන් මහන්සි වෙලා නිලධාරීන් දෙතුනෙක් යොදලා මේක පුහුණු කරොත් ඒ ගන්දන කරන ගොඩක් ළඟ මේකට හුරු වෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට කවුන්ටර්ස් වල තියෙන තදබලේ අඩු කරගන්න පුළුවන්. අන්න එවැනි කතාවක් මේ ඒ වගේ දේවල් තමයි මේ ඊට වඩා දේවල් තියෙනවා. මම මේ සරල උදාහරණයක් කිව්වේ ඔයගොල්ලන්ට. ඉතින් මම යෝජනා කරා දුවට ඔයගොල්ලෝ මැනේජර්ත් එක්ක කතා කරලා මෙහෙම වැඩ පිළිලක් යොදාන්න. පස්සේ ඒගොල්ලෝ හොඳ උපක්‍රමයක් යදුවා. ඒගොල්ලන්ගේ ආරක්ෂක නිලධාරියෝ සිකියුරිටි ඔෆිසර් දොරගාව ඉන්න කෙනා ඉන්නවනේ. එයා ඒගොල්ලෝ යම් අධ්‍යාපන මට්ටමක් තියෙනයි. ඒගොල්ලන්ට මේක කියලා දීලා ඒගොල්ලෝ දන්නවා. කියලා දීලා ඒගොල්ලෝ මගින් මේ මැෂින් එක ATM මැෂින් එකක් ළඟ කොහොමද වැඩ කරන්නේ කියලා ගන්දුන කරවන එක්කන් ගිහිල්ලා කියලා දෙන්න පුහුණු කරා. මාස කිහිපයක් යනකොට මේගොල්ලන් තදබලේ සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඒ මිනිස්සු ඒකට පුරුදු වුණා. අන්න එවැනි කතන්දරයක් තමයි මේ කියන්නේ. දැන් පැහැදිලි ඇති. මූල්‍ය සේවාවන් අලෙවිකරණය හා සම්බන්ධ ගන්දුන වලදී ගන්දුන කරවන්ගේ අවදානම කලින් හඳුනා ගැනීමට දැන් මූල්‍ය සේවාවන්ගේ ඒවා අලෙවිකරණ හා සම්බන්ධ ගන්දුන වලදී ගනුදෙනු කරුවන්ගේ අවදානම් දැන් අපි අද තියෙන තව පාඩමක් අවදානම් මොනවද? ඒ අවදානම් කොහොමද අපි ගණන් බලන්නේ? ඒවෙන් තියෙන බලපෑම මොනවද කියලා තව පාඩමක් තියෙන නෝට් එක ඔයගොල්ලෝ ආවිල්ලා තියෙනවා. මේකෙන් පස්සේ අපි ඒක කතා කරනවා. ඒ වගේ ගන්දුන කරුවන්ගේ අවදානම් කලින් හඳුනා ගැනීම. ඒක කලින් අඳුර ගන්න පුළුවන් ඉන්න. කොයි වගේ කෙනෙක්ද? එයා හයි රිස්ක් කස්ටමර් කෙනෙක්ද? නැත්නම් ලෝ රිස්ක් කස්ටමර් කෙනෙක්ද? ඒ කියන්නේ ඊට ඉහළ අවදානමක් තියෙන ගන්දුන කරුවෙක්ද? ඊට පහළ අවදානමක් තියෙන ගන්දුන කරුවෙක්ද? මධ්‍යස්ථ පානේ අවදානමක් තියෙන ගන්දුන කරුවෙක්ද? අන්න ඒ ආදි වශයෙන් එහෙම වර්ග කරලා අඳුර ගන්න. ඒවා අවම කිරීමට අපෝසත් වීම. ඒ කියන්නේ එහෙම අවදානමක් තියෙනනම් ඒ අවදානම අවම කරගන්න අපෝසත් වීම. සමහරට ආයතන වලින් එහෙම වෙන්න පුළුවන්. මුදල් සමාගම්, කල්බත් සමාගම්, බැංකු වලිනුත් එහෙම වෙන්න පුළුවන් අපෝසත් වීම. මූල්‍ය ආයතනයේ කීර්තිය කෙරේ අනවශ්‍ය අවදානමක් ඇති කරන අතර. ඒ වගේ අවස්ථාවක මූල්‍ය ආයතනයේ තියෙන ගුඩ්විල් එකට කීර්ති නාමයට අනවශ්‍ය අවදානමක් ඇති කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගන්දුන කරුවන්ගේ විශ්වාසය හා පැහැදීම හානි වී යකි. ඒවා වුණාම වෙන්නේ ගන්දුන කරුවන්ගේ විශ්වාසය, මූල්‍ය ආයතනයේ පිළිබඳ විශ්වාසය හානි වෙන්න පුළුවන්. විශ්වාසනීය භාවය පැහැදීම හානි වෙන්න පුළුවන්. කස්ටමර් කොන්ෆිඩන්ස් එක. මූල්‍ය ගන්දුන කරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව ක්‍රියාත්මක කිරීමෙන් දැක්කනේ මෙවැනි මූල්‍ය ගන්දුන කරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍ය අංශ ස්ථාවරත්වය සහ ශක්තිමත් බව තහවුරු කිරීම සඳහා ගන්දුන කරුවන්ගේ අයිතීන් ආරක්ෂා වීමත් ගන්දුන කරුවන්ගේ විශ්වාසය ශක්තිමත් වීමත් සිදුවේතයි අපේක්ෂා කරේ. දැන් තේරෙනවනේ. දැන් මේකේ අවසානයේ මොකක්ද කියන්නේ? මූල්‍ය ගන්දුන කරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව ක්‍රියාත්මක කිරීමෙන් මේ ෆ්‍රේම්වර්ක් එක ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍යංශ ස්ථාවරත්වය සහ ශක්තිමත් බව තහවුරු කිරීම සඳහා කියන ෆයිනෑන්ෂල් සිස්ටම් ස්ටැබිලිටි එකයි ස්ට්‍රෙන්ත්න් එකයි වැඩි කරන තහවුරු කිරීම. ගන්දුන කරුවන්ගේ අයිතීන් ආරක්ෂා වීම. ඒක වෙන්න නම් ගන්දුන කරුවන්ගේ අයිතිවාසිකම ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම ගන්දුන කරුවන්ගේ විශ්වාසය ශක්තිමත් වෙන්න ඕන. සිදුවීමෙන් අපේක්ෂා කරනවා. එහෙම වුණොත් ඔය ඔක්කොම වෙනවා. ඒ කියන්නේ එහෙම ගන්දුන කරුවන්ගේ විශ්වාසයයි ඒගොල්ලන්ගේ අයිතිවාසිකම ආරක්ෂා වුණොත් ඒගොල්ලන්ට මේ මූල්‍ය ක්‍රමය ගැන බැංකු ගැන මුදල් සමාගම් ගැන මේ කල්බත් සමාගම් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ හරහා මූල්‍ය අංශ ස්ථාවරත්වයත් ඒ වගේම ශක්තිමත් භාවයන් ඇති වෙනවා. ඕක තමයි සාරාංශය. ඕක හරියට මතක තියාගන්න ඕගොල්ලෝ. ඔය ආස්තෙන් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා මම දැක්කා. අපි ප්‍රශ්න කතා කරන්න බලමු. දැන් මම හිතන්නේ මේක පැහැදිලි ඇති ඕගොල්ලන්ට. මේ සම්බන්ධ ගැටලුවක් එන්න බෑ. මම ඊටම සරල ආකාරයෙන් උදාහරණ එක අත්දැකීම් මගේ අත්දැකීමුත් එක්ක මම ඔයාලට පැහැදිලි කරා. දැන් හරිනේ මේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙන ඕන දේවල් මූලික කාරණා තමයි කතා කරේ. ඒතකොට මේකේ ඉතිහාසය කතා කරා, ලංකාවේ තත්ත්වය කතා කරා, මේකේ තියෙන වැදගත්කම කතා කරා, සම්පූර්ණ සවිස්තරාත්මක නෝට් එකක් කෙටි වුණත් මේක අපි අවශ්‍ය දේවල් ටික කතා කරා. මම හිතන්නේ මේක පැහැදිලි ඇති ඕගලන්ට. ක්ලියර්ද? මේ නෝට් එක ක්ලියර්ද? මේකේ ප්‍රශ්නයක් ඇවිල්ලා දුන්නේ එකපාරක්. මට මතකයි මම ඒවත් කතා කරන ඕගොල්ලෝ එක්ක. ඒතර ඕගොල්ලෝ තේරෙයි මේක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා. පැහැදිලිද? ක්ලියර්ද? මේ පාඩම හරිද?
මේ පාඩම ගැන right okay ප්‍රබෝධිනී දුෂාන් right right හරි අපි දැන් එතකොට මේ පාඩම ඉවරයි right අපිට පුළුවන් අද තව පාඩමකට යන්න ඊළඟට මම තව දෙයක් කියන්න අවශ්‍යයි ඔයගලන්ට මතකද ගිය සතියේ මම කිව්වා මම කතා කරා ඔයගොල්ලෝ එක්ක මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පන්ත මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මම කතා කරා. ඒ වගේම ඊටත් කලින් සතියේ මම කතා කරා ඔයගොල්ලන්ට මතකද තාක්ෂණයේ පදනම් කරත් අනාගත බැංකුකරණය කියලා ඒත් මහ බැංකු වාර්ෂික වාර්තාවේ විශේෂ සටහනක් ගැන මම එක්ක ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා. මතක ඇති. තාක්ෂණයේ පදනම් කරත් අනාගත බැංකුකරණය. ඒකේ මම කතා කරගෙන යද්දි එක කොටසක් තිබුණා මතක ඇති ඔයගොල්ලන්ට මුදල් විශුද්ධීකරණ ඒ කියන්නේ අනාගත අභියෝග මොනවද? තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී මූල්‍ය අංශයට බැංකු අංශයට විශේෂයෙන්ම මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බට් සමාගම් වෙන්න පුළුවන්, බැංකු වෙන්න පුළුවන්. මූල්‍ය ආයතනවලට අනාගතයේ තියෙන අභියෝග ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට මතක ඇති ඔය මුදල් විශුද්ධීකරණය සම්බන්ධ කටයුතු, මුදල් ගනුදෙනු වාර්තා කිරීම කටයුතු, ප්‍රශ්නවාදයේ මුදල් සැපීමේ කටයුතු වගේ දේවල් සම්බන්ධ යම් සීමාවන්, යම් විධානයන් පනවලා තියෙනවා. ඒවා හරියාකාරව ක්‍රියාත්මක කිරීමට යම් බාධා ඇති වෙන්න පුළුවන්. මේ තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී විශේෂයෙන්ම ගනුදෙනු කරුවන් මූණට මුණ ගැහිලා වැඩ කරනට වැඩිය ඈතින් ඉඳන් තාක්ෂණයත් එක්ක ගෙදර ඉඳන් දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ මේ පාඩමට සම්බන්ධ වෙනවා මම ඉන්නේ මේ IBSL එකේ මේ ක්ලාස් රූම් එකේ දැන් මම ඔයගොල්ලෝ කවදාවත් දැකලා නැහැ මම නන්නම් කීපයක් මතක තියෙනවා නම් මේකේ නම් වැටෙන නිසා නමුත් මම ඔයගොල්ලෝ දැකලා නැහැ ඉතින් ඔයගොල්ලෝ මේ පාඩම් හරියට ග්‍රහණය කරගන්නවද ඔයගොල්ලන්ට මම කියන දේ අවබෝධ වෙනවා කියලා විශ්වාසය මට ඇති වෙන්නේ ඔයගොල්ලෝ ඊයස් හරි නෝ හරි කියන කාරණේ මට පමණයි දැන් මෙතන පන්තියේ හිටියා නම් මට පැහැදිලිවම ඔයගොල්ලන්ගේ රියක්ෂන්ස් පේනවා අයි කන්ටැක්ට්ස් තියෙනවා එතකොට මට පේනවා ඔයගොල්ලෝ ඔව් මේක ඔයගොල්ලෝ තේරුම් ගත්තා නැත්නම් ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ මූණෙන් පේන සමහර ළමයි තේරුම් නැත්තම් ඒතකොට ඒ අවබෝධය එනවා අන්න ඒ වගේ තමයි තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී මූල්‍ය ගනුදෙනු කරද්දී ගොඩක් ලාට දුරින් ඉඳන් ගනුදෙනු කරද්දී ගොඩක් රිස්ක් එකක් තියෙනවා ඒකත් එක අභියෝගයක් ඒක ඔයගොල්ලෝ තවදුරටත් පැහැදිලි වෙන්නේ නැති වෙයි මුදල් විශුද්ධීකරණය වගේ දේවල් කරද්දී ගනුදෙනු කරුව අඳුර ගන්න ඕන සමහර තොරතුරු හෙලි කරන්න ඕන සමහර හෙලි කරන්න බෑ යන්නේ ඒව සම්බන්ධ වාර්තා කරන්න ඕන ඒ තොරතුරු වලට ලොකු අභියෝග තියෙනවා ඒ කටයුතු වල ලොකු අභියෝගයක් තියෙනවා වැනි තාක්ෂණයත් එක්ක වැඩ. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් තේරෙනවා ඇති. මම කියන කාරණේ පැහැදිලිද? ඒක තමයි මම එදා ඒක මුදල් විශුද්ධීකරණයේ පාඩම ඉවර කළා මම පැහැදිලි කරන්න කියලා නතර කරා. ඒක මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා ඇති. හරි නේද? රයිට් හරි. අපි යමු ඊළඟ මාතෘකාවට. අද අපි කතා කරන්න නියමිත මේක. තව තියෙනවා මේ වගේ අද වැදගත් ඩිරෙක්ෂන්ස් කීපයක් අපි කතා කරනවා ඔයගොල්ලන්ට මුදල් සමාගම් වලට ඒ වගේම ඒ අංශයට බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරලා තියෙන විධාන කීපයක් තියෙනවා මෙන්න මේ විධානය දැන් මේක ඔයගොල්ලෝ ගාව තියෙනවා මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒවලා තියෙනවා 2006 අංක 2 දරන මුදල් සමාගම් අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය මේක මේ නෝට් එක තියෙනවද ළඟ ඔයගොල්ලෝ ගාව තියෙනවනේ ඇවිල්ලා ඇති. ඔයගොල්ලන්ට මම හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. මේක ළඟ තියෙනවා. හැමෝම මේක ලේසි කරගන්න. තියනවද? ළඟ තියනවද? capital adequacy ratio. risk weighted capital adequacy ratio කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට. අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. මේක තියනවද ඇවිල්ලා? ඔයගොල්ලෝ ගාව තියනවද? මේ නෝට් එක තියෙන්න ඕන. right. හරි. හරි. අපි පාඩමට යමුකෝ. මේක වැදගත් මේ හැම එකම වැදගත් මම කියන්නේ මේක විශේෂයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන මේ විධානයක් මේක විශේෂයෙන් හොඳ අවබෝධයකින් ධාරණය කර ගැනීම අවශ්‍යයි ඔයගොල්ලෝ හරියට මේක තේරුම් ගන්න ඕනේ මේක ටිකක් මුලින් කියද්දී ඔයගොල්ලන්ට පොඩ්ඩක් අපහැදිලි ගතියක් ආවත් ප්‍රශ්නයක් නැහැ මම තේරුම් කරලා දෙන්නම් හරියට තේරුම් ගන්න මේ ගැන කතා කරද්දී තව දෙයක් පැහැදිලි කරන්න මේ නෝට් එකේ ඔයගොල්ලෝ ගාව දැන් අතේ තියෙනවා. ඔයගොල්ලෝ දැන් පේනවා ඔයගොල්ලන්ට තරුවක් දාලා තිනවා පළවෙනි chapter එක ඉවර වෙනකොට. ඒ කියන්නේ මෙම විධානය 1991 අංක 78 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සෑම මුදල් සමාගමකටම අදාළ වන අතර මේ 2006 පෙබරවාරි මාස පළවන දින සිට ක්‍රියාත්මක විය. මේක පටන් ගන්න 2006 ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේගොල්ලෝ ඔයගොල්ලෝ මේ නිකන් ප්‍රශ්න ඇති කර කන්ෆියුස් වෙන්න එපා.
දැන් අපිට අදාළ වන අලුත්ම නීතිමය තත්ත්වය මුදල් සමාගම් සඳහා නැත්නම් මුදල් ව්‍යාපාර සඳහා 2011 අංක 42 ඔයගොල්ලෝ එක දන්නවා. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. ඒ පනත තමයි අලුත් පනත. නමුත් ඒ පනතට පෙර අදාළ වූ පනත තමයි 1988 ඔය කියන අංක 78 දරන මුදල් සමාගම් පනත. එතකොට මේ විධානය ඒ පරණ පනතෙන් පනවල තිබ්බ විධානයක්. එතකොට මේක කොයිතරම් ප්‍රබල, කොයිතරම් අත්‍යවශ්‍ය, කොයිතරම් වැදගත් විධානයක්ද කිව්වොත් ඒ අලුත් පනත යටතේ පව මේ විධානය ඉවත් කරලා නැහැ. මේක දිගටම ක්‍රියාත්මක වෙනවා. මේක ඉතාම වැදගත් අවශ්‍යතාවයක්. මේ අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. risk weighted capital adequacy ratio කියන්නේ මේකේ නම ඉංග්‍රීසියෙන් කියන නම. ඒතකොට මේක ඉතා වැදගත් විධානයක්. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් සියලුම මුදල් සමාගම් වලට පනවලා තියෙනවා capital adequacy ratio. එතකොට ඒ වගේම කල්බදු සමාගම් සඳහාත් වෙනම එවැනිම ප්‍රමාණාත්මක අනුපාතයක් පනවලා තියෙන බැංකු වලටත් මේක තියෙනවා. අපි දැන් කතා කරන්නේ මුදල් සමාගම් සම්බන්ධ එක. එතකොට එතන තරුවක් දාලා තියෙනවා. එතකොට මේ වගේ විධාන කතා කරගෙන යනකොට ගොඩක් වෙලාවට එහෙම තරුවක් දාලා තියෙනවා විධානයේ අංකෙත් එක්ක. ඒක කලින් පනත යටතේ පනවපු එකක් කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. දැන් අද මේ පාඩමට ඉන්නේ හොඳට තේරුම් ගන්න. ඔහොම තරුවක් දාලා තියෙනවා නම් ඔහොම බුලට් එකක් දාලා තියෙනවා. ඒක කලින් පනත යටතේ පනවන ලද අදටත් ක්‍රියාත්මක වන වළංගු නීති අනුකූල විධානයක් කියන එක. මේකත් එහෙම එකක්. අපි බලන්නේ මොකද්ද මේකෙන් කියන්නේ? ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. ඒක මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලම. right. මුදල් සමාගම් වල ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගණනය කිරීමේදී මේක මෙතන තියෙන එකපාරට ගණනය කිරීම. අපි ගණනය කරන ආකාරය තේරුම් ගත්තට පස්සේ මොකද්ද මේකේ වැදගත්කම? මොකද්ද මේකෙන් කරන කාර්යය කියන එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒතර මුදල් සමාගම් වල ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධනයේ සංරචකයන් components පහත පරිදි විය යුතුය. ඒ කියන්නේ මේක ගණනය කරනකොට මේ වගේ කොටස් දෙකකට කඩලා තමයි ගණන් බැලීම කරන්නේ. මොකද්ද? ස්තර 1 ස්තර 2. tier 1 tier 2 ස්තර 1 මොකද්ද? ඒකට කියන්නේ මූලික ප්‍රාග්ධනය. එහෙනම් core capital මූලික ප්‍රාග්ධනය. ඒ කියන්නේ ස්ථාවර කොටස් හිමියන්ගේ ස්කන්ධය. ඒ කියන්නේ ෂෙයාර්ස් අරගෙන ඉන්න කොටස්කරුවන්ගේ ස්කන්ධය. ගෙවානිමි කොටස්, සාමාන්‍ය කොටස්. සහ කොටස් අදිමිල. සහ රඳවාගත් ලාභ. හෝ අනිකුත් අතිරික්තයන් විසර්ජනය කිරීමෙන් ඇති කළ හෝ වර්ධනය කළ සංචිත. ඔන්න ඔය කියන දේවල් වලින් තමයි මේ ස්තර එක නැත්නම් මූලික ප්‍රාග්ධනය සමන්විත වෙන්නේ. ඒක තේරුම් ගන්න අවශ්‍යයි මුලින්ම. මේ ප්‍රාග්ධනයේ කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කියනවා නම් සංරචකයන් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි කෑල්ල තමයි ස්තර 1 නැත්නම් මූලික ප්‍රාග්ධනය. මූලික ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය කොටස් අදිමිල, රඳවාගත් ලාභ, retention of profit, රඳවාගත් ලාභ. ඒ වගේම අනිකුත් අතිරික්තයන් වෙන මොන හරි අතිරික්ත වෙලා විසර්ජනය කරලා සංචිතය ඇති කරලා ඔය ටික එකතු කරාම තමයි මූලික ප්‍රාග්ධනය නැත්නම් ස්තර 1 හැදෙන්නේ. ඒක එකක්. ඒක පැහැදිලි ඇති. ඊළඟ ස්තර 2. ඒ කියන්නේ ඒක නැත්නම් තව විදිහකට කියනවා පරිපූර්ණක ප්‍රාග්ධනය, supplementary capital. අරක core capital, මේක supplementary capital. මේ ස්තර 2. ඒකට අතුලත් වෙනවා ප්‍රත්‍යාගණනය කරපු සංචිත. ඒ කියන්නේ ප්‍රත්‍යාගණන නැවත ගණනය කරපු සංචිත. පොදු වෙන් කිරීම, common reserve. සහ ස්කන්ධය සහ ණය යන දෙකටම අයත් ලක්ෂණ. ඒ කියන්නේ ස්කන්ධ ඉක්විටි සහ ණය debt. ඒ කියන්නේ මේ දෙකටම අයත් ලක්ෂණ අන්තර්ගත වූ ප්‍රාග්ධන සම්පාදන උපකරණ. ඒ කියන්නේ ණය කර වගේ ඒවා, ඩිබෙන්චර්ස් වගේ ඒවා, ඒ වගේ ඒවා. උපකරණ සහ සුරකුම් රහිත අනිකුත් වගකීම් වලට දෙවෙනි වූ කාලීන ණය වැනි වෙනත් ප්‍රාග්ධන සම්පාදන උපකරණ වලින් සමන්විත වෙනවා දෙවෙනි ස්තර 2. පරිපූර්ණක ප්‍රාග්ධන supplementary capital. core capital, supplementary capital. එතකොට ස්තර 1 එකතු කිරීම ස්තර 2 සමානයි මුළු ප්‍රාග්ධනය. simple equation, very simple equation. tier 1 plus tier 2 equal to total capital. මම දැන් පැහැදිලිද? tier 1 plus tier 2 equal සමානයි total capital. ස්තර 1 එකතු කිරීම ස්තර 2 සමානයි මුළු ප්‍රාග්ධනය. එතකොට මේ දෙක එකතු කරාම තමයි ආයතනයක මුදල් සමාගමක මුළු ප්‍රාග්ධනය නැත්නම් total capital එක හැදෙන්නේ. core capital එක, supplementary capital එක. මේක පැහැදිලිද? මේ කියන එක පැහැදිලිද? මං කියන එක පැහැදිලිද? කට්ටිය response කරන්න බලන්න. yes, okay. Alright. අනිත් අය? ඔව් සර්. අනිත් අය? okay. right. හරි.
tier 1 tier 2 right right අපි පාරමු දැන් tier 1 tier 2 tier 1 tier 2 right ඔන්න ඒක අපි පැහැදිලි කරගත්තා. ඒතර ඕනම මුදල් සමාගම අනිත් කාල්බන් සමාගමත් එහෙමයි බැංකුවලත් එහෙමයි tier 1 tier 2. ඒතර දැන් අපි බලමු මොකද්ද මේකෙන් කොහොමද මේ ගණන් බලන්නේ කොහොමද වෙන්නේ කියලා. ඊළඟට අපි ඉස්සරහට 2006 අංක 1 දරන මුදල් සමාගම් අවම මූලික ප්‍රාග්ධන විධානයේ අර ඉස්සෙල්ලා කිව්වා අපි කලින් කතා කරලා අවම මූලික ප්‍රාග්ධනය. ඒ කියන්නේ අවම මිනිමම් කෝ කැපිටල්. එහෙම එකක් නියම කරලා තියෙනවා. විධානයේ අපි ගණන් එහෙම තියෙනවා. අපි ඒ සංශෝධනත් අපි වෙනම කතා කරනවා ඒවා. 2006 අංක 1 දරන මුදල් සමාගම් අවම මූලික ප්‍රාග්ධන විධානයේ යටත් සෑම මුදල් සමාගමක් විසින්ම අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන උපදෙස් වලට අනුකූල අධ්‍යක්ෂකවරයා කියන්නේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂකවරයා උපදෙස් වලට අනුකූලව ගණනය කරන ලද අවදානම් මත බර තැබූ වත්කම් වලින් දැන් අපි හිතමු වත්කම් ආයතනයක වත්කම් විශේෂයෙන් මුදල් සමාගම වත්කම් කියන්නේ මොනවද? වත්කම් කියන්නේ බැලන්ස් ෂීට් එකේ ඒගොල්ලන්ගේ වත්කම් පැත්ත තියෙනවා. වත්කම් කියන්නේ ණය සහ අත්තිකාරම් ප්‍රධාන වත්කම්. ඒ වගේම ණය සහ අත්තිකාරම් ඇත්තටම ණය සහ අත්තිකාරම් ප්‍රධාන ආයෝජනක් තියෙනවා. වත්කම් පැත්තේ. ඒ වගේම ස්ථාවර වත්කම්, ජංගම වත්කම් කියලා ගොඩනැගිලි ටිකක් උපකරණ, යන්ත්‍රෝපකරණ, වාහන එහෙම තියෙන්න බෑ. නමුත් මෙතන විශේෂ අවධානයක් යොමු වෙන්නේ මේගොල්ලන්ගේ ලෝන් පෝර්ට්ෆෝලියෝ ණය කලඹට. මේ ණය කලඹේ විවිධ වර්ග. ඒ කියන්නේ වත්කම් ප්‍රධාන වත්කම ණය. මුදල් සමාගමක වෙන්න පුළුවන්, බැංකුවක වෙන්න පුළුවන්, කල්බත් සමාගම වෙන්න ප්‍රධානම වත්කම් ව්‍යුහය වෙන්නේ ඒගොල්ලන්ගේ ණය කලඹ. ලෝන් පෝර්ට්ෆෝලියෝ එක. ඒත් මේක ඇතුලේ තියෙනවා විවිධ වර්ගයේ අවදානම්. විවිධ අවදානම් මත බර තැබූ වත්කම්. උදාහරණයක් ගත්තොත් අපි හිතමු දීපල සුරකුම් හැටියට තබාගෙන ලබා දෙන නිවාස ණය. එතකොට ඒ වගේ කොලැටරල් එකට, ඒ කියන්නේ සුරකුමට ලබාගෙන තියෙන දීපලක් ගොඩනැගිල්ල නැත්නම් ඉඩම. එතකොට ඒකේ අවදානම අඩුයි. එවැනි වත්කමක අවදානම අඩුයි. එහෙම දීපු ණයවල අවදානම අඩුයි. එතකොට අපි උදාහරණයක් ගමු 50ක් කියලා ගමු. එහෙම නියම කරලා තියෙන අවදානම් බර අවදානම් ඒ වේට් එක නියම කරලා 50යි. ඊළඟට තවත් ණය කලඹේ තියෙන පුළුවන් තව ණය වර්ග තියෙන පුළුවන්. අපි හිතමු අපි කියන්නේ පර්සනල් ලෝන්ස්. නැත්නම් දෙන්නේ කැපේට අස්සම් කරලා ලබා දෙන ණය. ඒ පර්සනල් ලෝන්ස්. එවැනි ඒවා තියෙන පුළුවන් ණය කලඹේ. එතකොට එහෙම වුණොත් කිසිම කොලැටරල් එකක් නැහැ. ඇපයක් දෙන්නේගේ ඇපයක් අරන් තිනවා, ඇප සුරකුමක් අරන් තිනවා. මෙයා නොගෙවුවොත් අපි ගෙවන වාට ඇග්‍රී වෙනවා, පොරොන්දු වෙනවා කියලා. ඒකට නමුත් ඒකේ රිස්ක් එක වැඩි. තේරෙනවද මං කියන්නේ? ඒකේ රිස්ක් එක වැඩි. අන්න ඒ ආකාරයට මේ වත්කම් වල නැත්නම් ණය කලඹේ තියෙන විවිධ වත්කම්, විවිධ ණය වර්ගවල ඒවනේ වත්කම් ඒවා සඳහා බර තබන ලද අවදානම වෙනස්. සමහරට අවදානම අඩුයි, සමහර අවදානම වැඩි, සමහර අවදානම මධ්‍යස්ථයි. අන්න ඒ ආකාරයට ගණන් බලන අපි මහ බැංකුවෙන් නියම කරන මේ රේෂියෝස්. මෙච්චර 100 ප්‍රමාණයක් මෙවැනි වත්කම් වලට. මෙච්චර 100 ප්‍රමාණයක් මෙවැනි වත්කම් වලට. මෙච්චර 100 ප්‍රමාණයක් මෙවැනි. අන්න ඒ වගේ අන්න එහෙම ගණන් බලන ලද අවදානම්. right? එහෙම ගණන් බලන අවදානම් මත බර තැබූ වත්කම් වලින් අන්න එහෙම වත්කම් අපි හිතමු තියනවා කියලා උදාහරණයක් වශයෙන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මිලියන 5000ක්. ඒගොල්ලන් ණය කලඹේ මිලියන 5000ක් තියෙනවා. ඒතර ඔය වගේ අවදානම් මත බර තැබූ වත්කම්. එහෙමනම් එයින් 10%කට නොඅඩු මට්ටමක ප්‍රාග්ධනයක්. අධ්‍යක්ෂකවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි අයිතමයන් සඳහා ගැළපීමෙන් පසුව. එහෙම ගැළපීම් කරාට පස්සේ ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රාග්ධනය එවැනි අවස්ථාවක සම්පූර්ණ ප්‍රාග්ධනය 10%. දැන් මේක වැඩි කරලා තියෙන්නේ 12 මාර්ක කරලා තියෙනවා. මේ පනවන කාලේ 10%යි. අපි 10 කියලා ගණන් බලමු. ඒතර මූලික වශයෙන් ණය කලමේ තියෙනවා ණය මිලියන 5000ක්. එහෙමනම් ඒ මුදල් සමාගමේ ටෝටල් කැපිටල් එක මුළු ප්‍රාග්ධනය අවම වශයෙන් මිලියන 500ක්වත් 10%ට නොඅඩු වෙන්න බෑ. අවම වශයෙන් 500 වැඩි තියෙනවා හොඳයි. 500 වැඩි 600 700 800 ආදී වශයෙන් තියෙනවා තව හොඳයි. අවම වශයෙන් 10%කට නොඅඩු මට්ටමක් අඩු වෙන්න බෑ තියෙන්න ඕන. ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. හරිද? ඒක පැහැදිලි. ඊළඟට එකී ඒ අවදානම් මත බර තැබූ වත්කම් වලින්ම 5%කට නොඅඩු මට්ටමක මූලික ප්‍රාග්ධන. අර උඩින් කිව්වේ මූලික ප්‍රාග්ධනේ කෝ කැපිටල් එක සප්ලිමන්ටරි කැපිටල් එක. දෙක එකතු කරාම ටෝටල් කැපිටල් එක. ටෝටල් කැපිටල් එක නම් අර වත්කම් වලින් බර තැබූ වත්කම් වලින් 10%ක ප්‍රමාණයක් වැඩි වෙන්න ඕන. මූලික ප්‍රාග්ධනය නම් එවැනි අවදානම් මත බර තැබූ වත්කම් වලින් 5%ට වඩා වැඩි වෙන. ඒ කියන්නේ මේකේ බලුවොත් නම් මිලියන 250ට වැඩිය මූලික ප්‍රාග්ධනය තියෙන්න ඕන. මේ අපි නිකන් ගත්ත උදාහරණය. ඔන්න ඔය විදිහට තමයි ඔක තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට දැන් මේක අපි තේරුම් ගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි.
ඒ මුදල් සමාගම වෙන්න පුළුවන්, කල්බත් සමාගම වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්. මෙතන අපි කතා කරන්නේ මුදල් සමාගම ගැන. ඒ ලෙස අවදානම් මත බර තැබූ වත්කම් වල වටිනාකමින් 5% නොඅඩු ප්‍රමාණයක් මූලික ප්‍රාග්ධනයකුත් දැන් නම් 12 කරලා තිනවා මේ සමාන 5යි මූලික ප්‍රාග්ධනය. මුළු ප්‍රාග්ධනය 12ක් වෙන්න ඕන. 12ක ප්‍රමාණයකුත් අනිවාර්යයෙන්ම තබාගත යුතුයි මුදල් සමාගමක් සිය ප්‍රාග්ධනයේ හැටියට. මූලික ප්‍රාග්ධනයේ සම්පූර්ණ ප්‍රාග්ධනය. පැහැදිලිද මේක? ඒක පැහැදිලිද කියන්නේ? තව දෙයක් තියෙනවා පැහැදිලි කරන්න ඕගලන්ට. මම කියපු කාරණේ පැහැදිලිද කියන්නේ? risk weighted capital adequacy ratio අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කියන එක තමයි දැන් අපි මේ කතා කරමින් යන්නේ. මේක ක්ලියර්ද ඔයගලන්ට? 6 දිනක් බලමු රෙස්පොන්ස් කරලා දෙනවා. මම කතා කරපු එක හරිද? රයිට්. දසිනි කියනවා yes කියලා. දුෂාන්, තිරුණි, අනුර, ලසිත, ප්‍රබෝධිනී රයිට්. ඔයගලන්ට ක්ලියර් නේ? හරි නේද? මම මේ කැපිටල් ඇඩික්වසි රේෂියෝ ගැන අහන්නේ. හරි නේද? ක්ලියර්. මේක ක්ලියර් නොවි ඉස්සරහට යන්න බෑ. දැන් පැහැදිලිනේ? මේකේ තේරුම අන්තිම සරලයි. මුළු ප්‍රාග්ධනයේ කොටස් ස්තර දෙකයි ස්තර 1 ස්තර 2 tier 1 tier 2. එතකොට සමස්ත ප්‍රාග්ධනයේ total capital එක හැදෙන්නේ මේ දෙක එකතු කරාම. එතකොට කිසියම් මුදල් සමාගමක අවදානම් මත බර තැබූ වත්කම් වලින් අවම වශයෙන් 10% හෝ ඉක්ම වූ ප්‍රමාණයක් සමස්ත ප්‍රාග්ධනයේ මුළු ප්‍රාග්ධනයේ තියෙනවා. ඒ වගේම අවදානම් මත බර තැබූ වත්කම් වලින් අවම වශයෙන් 5% හෝ ඊට වැඩි ප්‍රමාණයක් මූලික ප්‍රාග්ධනයේ තියෙන්න අවශ්‍යයි. එතකොට දැන් ඊට වඩා තියෙනවා නම් හොඳයි. දැන් අපි මෙහෙම තේරුම් ගමු. කිසියම් ආයතනයක ඔයගලන්ට මාව ඇහෙනවද? මාව ඇහෙනවද කියන එක? මාව පැහැදිලිව ඇහෙනවද? yes right okay හරි. දැන් මම කියාගෙන ආවේ මේක තව දෙයක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒක මම මේ කියන්න යන්නේ. මොකක්ද දන්නවද දැන් okay right okay. දැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙහෙම. අපි නිකන් සරල කළා ගමු. ඊටාම සරල කළා ගමු. කිසියම් මුදල් සමාගමක් තියෙනවා. ඒ මුදල් සමාගමේ වත්කම් සමාන වෙන්න එපායි. බැලන්ස් ෂීට් එකේ ශේෂ පත්‍රයේ වත්කම් සමානයි වත්කම්. liability equal to assets. නැත්නම් assets equal to liability. එතන අපි සරල උදාහරණයක් ගමු. එම මුදල් සමාගමේ තියෙන්නේ මිලියන 5000ක වත්කම්. මිලියන 5000 මිලියන. right? මිලියන 5000 වත්කම්. ඒ වගේම වක්කීමුත් එහෙම සමාන නම් වක්කීම් ප්‍රමාණය මිලියන 5000යි. එතකොට වත්කම් මිලියන 5000න් අපි ස්ථාවර වත්කම් ජංගම ස්ථාවර වත්කම් අපි මිලියන 500ක් අයින් කරමු. ඊළඟට ආයෝජනක් තියෙනවා තව මිලියන 500ක්. එතකොට මේ 5000න් 500 දෙයක් අයින් කරාම ඔක්කොම 1000ක් තියෙනවා. ඒ 1000 අයින් කරාම ණය කලමේ තියෙනවා මිලියන 4000ක්. හරිද? ණය කලමේ තියෙනවා මිලියන 4000ක්. එතකොට ඒ වත්කම් පැත්තේ ඒගොල්ලන්ගේ තියෙන විදිය. එතන ණය කලමේ මිලියන 4000 දෙන අනිවාර්යෙන් 10%කට නොඩු මූලික ටෝටල් කැපිටල් එකක් තියෙන්න ඕන නම් මිලියන 400ක් අඩුම තරම මිලියන 400 දැන් ඊට වඩා 500ක් තියෙන්න ඕන ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයේ හැටියට මුළු ප්‍රාග්ධනය. ඒ වගේම මූලික ප්‍රාග්ධනයේ හැටියට මිලියන 5 ගත්තොත් 200ක් තියෙන්න අවශ්‍යයි. මිලියන 200ක් තියෙන්න අවශ්‍යයි. නමුත් අපි හිතමු අපි නිකන් මේක පැහැදිලි කරන නිසා අපි හිතමු එම ආයතනයේ ප්‍රාග්ධනයම තියෙනවා right මිලියන 5000ක්. මොකක්ද ඔයගලන්ට හිතෙන්නේ? එහෙමනම් ඒගොල්ලෝ ණය දීලා තියෙන්නේ තනි ක්‍රම ඒගොල්ලන්ගේ කැපිටල් එකකින්. නැත්නම් කොටස්කරුවන් නැත්නම් හිමිකරුවන්ගේ සල්ලි වලින් තමයි ණය දීලා තියෙන්නේ. පැහැදිලිද? මම කියන උදාහරණේ තේරුම් ගන්න ඕන. ඒක එහෙමනම් ඒගොල්ලෝ සම්පූර්ණ සමස්ත ණය කළඹම සමන්විත වෙන්නේ ඒගොල්ලන්ගේ සල්ලි වලින් ණය දීලා තියෙන්නේ. එහෙමනම් ඒගොල්ලෝ තැම්පත් අරගෙනත් නැහැ. ජනතාවගේ තැම්පත් ඒක රාශී කරලත් නැහැ. ස්ථාවර තැම්පත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉදිරි කිරීම වෙන්න පුළුවන්. වෙනත් ආකාරයේ තැම්පත් වර්ග වෙන්න පුළුවන්. පැවරීම වගේ තැම්පත් සහතික වෙන්න පුළුවන්. ඒ ආදි කිසිම දැන් නැතුව ඒගොල්ලෝ හිමිකරුවන්ගේ මුදල් වලින් තමයි ණය දීලා. එහෙනම් ඒගොල්ලෝ රිස්ක් එකක් තියනවද? නැහැ. රිස්ක් එකක් ඇත්තෙම නැහැ. මොකද මොන හරි වුණොත් ණය ආපසු ණය අය නොවි මේ වුණොත් පාඩු වෙන්නේ හිමිකරුවන්ට. එතකොට එහෙම බැලුවම සාමාන්‍ය මහ ජනතාවට පොදු මහ ජනතාවට රිස්ක් එකක් එතන ඇත්තෙම නැහැ. නමුත් ඇත්තම කතාව ඕක නෙමෙයි. සාමාන්‍යයෙන් ඕනම බැංකුවක්
ඕනම මුදල් සමාගමක් ඕනම සම ආයතනයක් තමන්ගේ සල්ලි වලින් නෙමෙයි ගනුදෙනු කරන්නේ තැන්පත්කරුවන්ගේ නැත්තම් මාකට් එකේ ණයට ගන්න සල්ලි වලින් තමයි ඒගොල්ලෝ ණය දෙන්නේ ඒගොල්ලන්ගේ වත්කම් වර්ධනය කරගන්නේ වක්කීම් ඇති කරගන්නවා ඒ වක්කීම් වලින් වත්කම් නිර්මාණය කරනවා වක්කීම් මොනවාද තැන්පත් ගන්නවා ණය ගන්නවා ඒ ආදී වශයෙන් වක්කීම් ඒ වගේ ඒවා හරහා තමයි වුන් ණය මුදල් ලබා දීලා වත්කම් නිර්මාණය කරන්නේ. ඒතකොට ඒ අනුව තමයි මේ වක්කීම් වලට වත්කම් සමාන වෙන්නේ. මම කියන එක පැහැදිලි ඇති. එතකොට දැන් මෙවැනි මේ අවදානම් මත බර්තබු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයෙන් කියන්නේ අවම වශයෙන් තියාගන්න ඕන ප්‍රාග්ධනය. එතකොට එහෙම තිබුණොත් ඒගොල්ලෝ කම්ෆර්ටබල් zone එකක ඉන්නවා. ඒක වැඩි වෙන්න ඒගොල්ලන්ගේ සුරක්ෂිතභාවය, ඒගොල්ලන්ගේ ආරක්ෂාව වැඩි. එහෙමනම් ඔයගොල්ලෝ දැන් මේක තේරුම් නැති මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මහ ජනතාවගේ මුදල් වලින් තැන්පතු ලබාගෙන ගනුදෙනු කරන විශේෂයෙන් මුදල් සමාගම්, කල්බදු සමාගම් කෙලින්ම තැන්පතු නොගත්තත් ඒගොල්ලෝ මාකට් එකෙන් ණයට ගන්නවා. මහ ජනතාවගේ මුදල් තමයි කොහෙන් හරි හොයාගෙන ගනුදෙනු කරන්නේ. ඒ වක්කීම ආපහු පියවන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලන්ට මේ ආයතන වලට සුරක්ෂිතභාවයක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ට පාලනය කළ හැකි මට්ටමකට ඒගොල්ලන්ට දැරිය හැකි මට්ටමකට ඒගොල්ලෝ මේ තත්ත්වය පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒක තමයි මේ අවදානම් මත වර්තවූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකින් විධානයේ පැනවීමෙන් මහ බැංකුව මේ නීතියෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව මේ විධානයේ පැනීමෙන් අදහස් කරන්නේ. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති. මම කියපු කතාව පැහැදිලි නේද? ඒ තමයි අවම අවදානම් මත වර්තවූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. risk weighted capital adequacy ratio. මේක අනිවාර්යෙන් හැමදාම ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ හරියටම මේක තේරුම් ගන්න ඕන. හරියටම තේරුම් ගන්න අවශ්‍යයි. අනිත්‍යවත් තේරුම් ගන්න මේක ඉතාම වැදගත්. පැහැදිලි ඇති. පැහැදිලි නේද? අවදානම් මත වර්තවූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. පැහැදිලිද? පැහැදිලි right response වල නම් පේන්නේ පැහැදිලි කියලා right හරි අපි එතකොට ඔක තමයි ඔය විධානයෙන් කියන්නේ right අපි ඒක තව කතා කරලා ඉවර නැහැ හරිද දැන් අපි ඒක කතා කරනවා මම පැහැදිලි කරමින් ආවේ කොම්පොනන්ට් දෙකක් තියෙනවා ස්තර 1 ස්තර 2 ඒ වගේ ප්‍රමාණයක් තියාගන්න ඕන එතකොට දැන් මේකේ බලමු අපි ඉස්සර සෑම මුදල් සමාගමක්ම ඉහත ඡේදයන්ට නිකුත් කරන ලබන උපදෙස්වල සමග දෙනු ලබන ආකෘතියට අනුව පිළියෙල කළ වාර්තාවක් සෑම කාර්තුවක් සඳහාම එම කාර්තුව අවසානයේ දින 30ක් ඇතුළත. ඒ කියන්නේ සෑම සමාගමක්ම අර අපි උඩින් කියලා තියෙන 105 110 ආදී වශයෙන් අවම වශයෙන් පවත්වා ඊට වඩා තියෙන හොඳයි. අනුව ආකෘතියකට අනුව පිළියෙල කරපු වාර්තාවක් සෑම කාර්තුවක්ම සඳහාම එම කාර්තුව අවසානයේ දින. ඒ කියන්නේ ජනවාරි මාර්තු කාර්තුව ෆස්ට් ක්වාටර් එකේ ගුණම අප්‍රේල් 30ට ඉස්සෙල්ලා වෙන්න ඕන. ඊට සඳහන් කාර්තුව අවසානයේ ඉදිරිපත් කළ යුතු වාර්තාවේ ආකෘතිය අනුව සෑම මුදල් වර්ෂයක් අවසන් වන දිනට විගණනය කළ ශේෂපත්‍රය පදනම් කරන පිළිවෙලක වාර්තාවක් ඒ මුදල් වර්ෂය අවසන් වී මාස 6ක් ඇතුළත. කාර්තුවක් නම් කාර්තුව අවසන් වෙලා දින 30ක් මුදල් වර්ෂයක් නම් මුදල් වර්ෂය අවසන් මාස 6ක් ඇතුළත බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ඉදිරිපත්. ඒ කියන්නේ DSNBF යට මේ වාර්තාව කැපිටල් එක ප්‍රමාණවත් මේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වා යන බවට ඔවුන් වග බලා ගැනීම කළ යුතුයි. පැහැදිලි ඇති. මේක මේ තියෙනවා මේක මේ ෆෝමැට්ස් වගේක්. මේක මම දැන් කලබලෙ දෙන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට. වෙලාව තිබුණොත් ඉදිරි කාලේ මේක ඔයගොල්ලන්ට මේ ආයතන වල වැඩ කරන්න ගියාම මේක බලන්න පුළුවන්. අපේ ගයිඩ්ලයින්ස් එක ඉහඳාන් ඉදිරිපත් කරන අදාළ වන්නා වූ ආකෘතීන් වෙනුවෙන්ම ලබා දෙන්නද කියලා මම අවස්ථාවක් තිබුණොත් ඔයගොල්ලන්ට ඒවන්න ලබා දෙන්න ලිස්ට් එක කරන්නම් ගෙදර බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක තමයි එකකින් කතා කරන්නේ. අපි ඒකත් අපිට ඉවර කරන්න පුළුවන් ඒ මාතෘකාව. ඒ විශේෂ වැදගත්කමක් තියෙන මාතෘකාව. right? අපි කතා කරමු. ඊළඟට මෙන්න මේ මාතෘකාව. මේකත් ඉතාම වැදගත් විධානයක්. මේකත් ඉතාම වැදගත් විධානයක්. හැමදාම වගේ මේකේ ප්‍රශ්නයක් එනවා. ඒ එක ප්‍රශ්නයක කොටසක් එනවා ලකුණු 5කට විතර. ඒක තමයි මේක බලමු. මේක තේරුම් ගන්න ඉන්න ඉස්සෙල්ලා 2011 අංක 1 දරන මුදල් සමාගම් අවම මූලික ප්‍රාග්ධන විධානය. ඒ කියන්නේ මිනිමම් කෝ කැපිටල් ඩිරෙක්ෂන් එක. මුදල් සමාගම් right? මේම විධානය 2011 අගෝස්තු මාස 2 වෙනි දින සිට මුදල් මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති අතර මීට කලින් ක්‍රියාත්මක වූ 88 අංක 77 දරන මුදල් සමාගම් පන්තියෙන් මෙවැනි විධානයක් පනවා තිබුණි.
ඒක තිබුණා මේක ක්‍රියාත්මක 11 අගෝස්තු වෙනවා 2011 අගෝස්තු වෙනවා. මේ යටතේ සෑම මුදල් සමාගමක්ම රුපියල් මිලියන 400කට නොඅඩු ෂෙයා නොවු මූලික ප්‍රාග්ධනයක් සෑම විටම පවත්වාගෙන යනවා. මේ 2011 කියපු කතාවක් තියෙන්නේ. හරිද? හරිද? මූලික ප්‍රාග්ධන 200යි කියලා තියෙනවා. ඒ වගේම යට තියෙනවා ඒකවත් 200 2012 දෙසැම්බර් වලට. ඊට පස්සේ සෑම මුදල් සමාගම රුපියල් මිලියන 300කට නොඅඩු ෂෙයා නොවු මූලික ප්‍රාග්ධනයක් 13 ඉඳලා තියෙනවා. 2015 ඉඳලා මිලියන 400ක් කියලා දැන් මේක මිලියන 500යි. ඒ වගේම ඉදිරි කාලේ දැන් අපි 2020 ඉන්නේ මේ වෙනකොට කොච්චර ප්‍රාග්ධනයක් මේක ළඟ තියෙන්න ඕනද කියලා අලුතෙන් ඉදිරිපත් කරපු ඩිරෙක්ෂන් එකක් තියෙනවා. මම ඒක ඔයාලට කලින් එවලා ඇති. මම අර කලින් එවපු ඩිරෙක්ෂන්ස් වල තිබුණා. කලින් සතියක එවුවා. මේක තමයි මුලින්ම පනවපු විධානය මූලික ප්‍රාග්ධනයේ අවම මූලික ප්‍රාග්ධනයේ සංශෝධනයක් වෙනවා කලින් එවලා තියෙනවා. ඒකේ බලන්න ඕගොල්ලෝ බලන්න පුළුවන් ඒක. ඒකේ තියෙනවා දැන් මේ වෙනකොට කොච්චර තියාගන්න ඕනද කියලා ගණන් වැඩි කරලා හැම අවුරුද්දෙම අවුරුදු පතා ජනවාරි ඉඳලා වැඩි කරන්න ඕන කියලා ඒක දක්වලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඒක කියව ගන්න. මේක එකත් එක්ක එකට කියවන්න ඕන. හරිද? අවම මූලික ප්‍රාග්ධනය. ඒ සංශෝධනය එවලා තියෙනවා. ඊළඟට ඔන්න මේක වැදගත්. බොල් සහ අඩමාන්නය සඳහා වෙන් කිරීම විධානය. මේකත් අර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වගේම ඉතාම වැදගත්. ඉතාම වැදගත් හැමදාම ප්‍රශ්නයක් වෙන විධානයක්. මේක හොඳට තේරුම් ගැනීම අවශ්‍යයි. අපි බලමු මේක ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. සාකච්ඡා කරන්න ගමන් පැහැදිලි වෙනවා. බොල් හා අඩමාන්නය bad and doubtful debt. දැන් ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් මූල්‍ය ආයතන. බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බතු සමාගම් වෙන්න පුළුවන්. මේ ණය දෙනවා. ණය දුන්නම මේ ණය ආපසු අය වෙන්න අවශ්‍යයි. අය කර ගැනීම කරන්න ඕන. එහෙම නුනොත් මේගොල්ලන්ට තැම්පත් කරවගේ සල්ලි වලින් තමයි මේගොල්ලෝ ණය දෙන්නේ. නැත්නම් මාකට් එකේ ණයට ගන්න සල්ලි වලින් තමයි කල්බතු සමාගම් වගේ ණයට දෙන්නේ. මේ මුදල් මේ වක්කීම් පියවන්න බැරුව යනවා. ඒ නිසා ඊටාම සක්‍රීය ආකාරයෙන් මේ ණය ආපසු අය කර ගැනීම කළ යුතුයි. ඒ නිසා එහෙම බැරි අවස්ථාවක් වුණොත් නැත්නම් අක්‍රීය ණය. ඒ කියන්නේ non performing. ඒ කියන්නේ NPL කියලා අපි කියන NPA කියලාත් කියනවා. non performing advance කියනවා නැත්නම් non performing loans කියලා කියනවා. අක්‍රීය ණය. ඒ අක්‍රීය ණය වැඩි වුණොත් ඒක ආයතනයට හොඳ තත්ත්වයක් නෙවෙයි. අන්න ඒ නිසා එවැනි අක්‍රීය ණය තත්ත්වයක් තුළදී ඒ අක්‍රීය ණය කොහොමද අඳුරගන්නේ? ඒ අඳුරගන්නා වූ අක්‍රීය ණය සඳහා වෙන් කිරීම ප්‍රොවිෂනින් කරන්නේ කොහොමද කියන එක තමයි මේ විධානයෙන් නියම කරලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම සෑම මේක බැංකු වලටත් තියෙනවා, මුදල් සමාගම් වලටත් තියෙනවා, කල්බත් සමාගම් වලට අපි කතා කරන්නේ මුදල් සමාගම් සම්බන්ධ විධානය. 2006 අංක 3 දරන මුදල් සමාගම් බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම විධානය. ඒක සෑම මුදල් සමාගමක්ම පාස් දාන අවස්ථාවන්දී ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ යුතුයි. දැන් ඔන්න මෙන්න මේ අවස්ථාවන් තුනේ තමයි අක්‍රීය ණය. ඒ කියන්නේ non performing loan එකක් හැටියට අඳුර ගන්න සහ වර්ග කරන්න මෙන්න මේ අවස්ථාවවලදී. කොහොමද කියලා බලමු අපි එකින් එක අරගෙන. ඕන මුදල් සමාගමක් බැංකුත් මෙහෙම තමයි කල්ප සමාගම අපි මෙතන කතා කරන්නේ මුදල් සමාගම. බලමු. වාර්ෂික ගෙවීම හෝ පොලි ගෙවීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ණයක් ගත්තම ඒ ණය වාර්ෂික වශයෙන් තමයි ගෙවන්නේ. ඒතකොට එවැනි වාර්ෂිකයක් ගෙවීම හෝ ඒ වාර්ෂිකය ඇතුළේ තියෙන පොලිය මුල් මුදල වෙන්න පුළුවන්, කැපිටල් එක වෙන්න පුළුවන්, පොලිය වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ සමස්ත වාර්ෂිකය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලි ගෙවීම වෙන්න පුළුවන්. මාස 6ක් හෝ ඊට වැඩි කාලයක්. සම්පූර්ණ මාස 6ක් හෝ ඊට වැඩි කාලයක්. හිඟව පවතින අවස්ථාවන්දී අන්න එවැනි අවස්ථාවක් එක අවස්ථාවක් අපි අඳුර ගන්නවා NPL කියලා. non performing loans කියලා, non performing advance කියලා. ඔන්න එක අවස්ථාවක්. ඒක එක. දෙක ප්‍රතිලේඛනගත කළ, ඒ කියන්නේ reschedule accommodations. ප්‍රතිලේඛනගත කළ පහසුකම්. ඒ කියන්නේ reschedule කරපු පහසුකම්. එවැනි තත්ත්වයක් ආවම ඒ කොහොමද වෙන්නේ? සම්බන්ධයෙන්. ඒවා සම්බන්ධයෙන් නම් ප්‍රතිලේඛනගත කිරීමට පෙර, ඒ කියන්නේ ඊට කලිනුත් reschedule කරන්න කලිනුත් යම් මාසයක් දෙකක් වගේ ණය නොගෙවා තියෙන්න පුළුවන්. අදාළ වෙනම් එහෙම තියෙනවා. සහ ප්‍රතිලේඛනගත කිරීමට පසුව reschedule කරලා පස්සේ වාර්ෂික ගෙවීම් සමස්ත වශයෙන් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් තුල හිඟව පවතින අවස්ථාවන්දී අන්න ඒකයි. ඒ කියන්නේ reschedule කරන්න ඉස්සෙල්ලා යම් කාලයක් තිබිලා මාස 6ට අඩු කාලයක් වෙනවා. reschedule කරලා පස්සේ තව කාලයක් මාස කිහිපයක්. ඒක කරාම 6ට වැඩි නම් අන්න එවැනි අවස්ථාවකත් එහෙම අවස්ථාවකත් ඒකත් අපි අඳුර ගන්නවා non performing loan එකක් හැටියට. ඒක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව. ඒක මොකද්ද බලමු. මුදල් සමාගමක් විසින්
කල්බදු කුලිසින්නක් කර ගිවිසුමක් යටතේ වත්කමක් මූල්‍ය කරන ඇති අවස්ථාව. මුදල් සමාගම කියන්නේ ෆයිනෑන්ස් කම්පැනියක් කල්බදු කියන්නේ ලීසින් නැත්නම් කුලිසින්නක් කරන නැත්නම් හයර් පර්චේස්. මේ දෙක ගැන අපි වෙනම කතා කරලා තියෙනවා ඔයගොල්ලෝ එක්ක. කල්බදු කියන්නේ මොකද්ද කුලිසින්නක් කර කියන්නේ මොකද්ද කියලා කතා කරලා තියෙනවා. මේ දෙක සංසන්දනය කරලා මම නෝට් එකක් හදලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ලැබුණාද කියන්නේ? කල්බදු versus මේ කියන්නේ hire purchase versus leasing. එහෙම නෝට් එකක් ලැබුණාද කියන්නේ ඔයගොල්ලන්ට? මට මතක නැහැ. ඒකයි මේ අහන්නේ. ඒක එවන්න ඕන ඔයගොල්ලන්ට. කල්බදු කුලිසින්නක් කරසම සංසන්දනය කරපු නෝට් එකක් තියෙනවා. ඒක මම එවන්න කියන්න ඕන ඔයගොල්ලන්ට. ලැබිලා තියෙනවද ඔයගොල්ලන්ට ඒක? මේක කලින් එවලා තියෙනවද? no right හරි. මම අද කියන්නම් ඔෆිස් එකට. ඒක එවන්න කියලා. ඒකත් කියව ගන්න. ඒක පන්තියේ කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කියවම තේරෙනවා මේකේ වෙනස්කම්. අපි දැන් කල්බදු කියන්නේ මොකද්ද කියලා කතා කරලා තියෙනවා. කුලිසින්නක් කර කියන්නේ මොනවද කියලා අපි කතා කරලා තියෙනවා. ඒ දෙකම එකට තියලා කතා කරලා තියෙනවා මොනවද මේකේ තියෙන වෙනස්කම් කියලා. ඒවා අවබෝධ කරගන්න ඉන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. හරි ඒක කියව ගන්න මම එවන්න ඒක right හරි. 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 අන්න එවැනි කල්බදු හෝ කුලිසින්නක් කර right එවැනි පහසුකමක් දීලා තියෙන අවස්ථාවක වත්කමක් මූල්‍ය කර ඇති අවස්ථාව යම් වාහනයක් වෙන්න පුළුවන් උපකරණ වෙන්න පුළුවන් ආදී වශයෙන්. එම වත්කම මුදල් සමාගම විසින් නැවත අත්පත් කරගෙන විකුණු පසුව සමහර විට එවැනි වත්කම් මූල්‍ය කරාට පස්සේ ඒවා නොගෙව හැරියොත් ඒගොල්ලෝ ගන්න ඒවා අත්පත් කරගන්නවා. සමහර වාහන සීස් කරනවා කියන්නේ ඒ වගේ. එහෙම අරගෙන ඒගොල්ලෝ ඊපස්සේ විකුණනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ණය මුදල දීපේ කය කරගන්න විකුණනවා. එහෙම අපි හිතමු උදාහරණයක් වශයෙන් ලක්ෂ 80ක් වටින මෝටර රථයක්. එතකොට ලක්ෂ 80ක් වටින මෝටර රථයක් වුණාට මේක පාවිච්චි කළා ඒ කියන්නේ මේ පාවිච්චි කිරීම හරියට කළා නැහැ. ඒතර ෂෙයා වෙලා වටිනකම අඩු වෙලා තියෙනවා. මේගොල්ලන්ට මේගොල්ලෝ ලීසින් එක දීලා තියෙන ලක්ෂ 80ක්. ඒ කියන්නේ මිලියන 8ක්. නමුත් වාහනේ වටිනකම ලක්ෂ 120ක් කියන්නකෝ. 120ක් විතර වාහනයක්. කියන්නේ කෝටියකුත් ලක්ෂ 20ක් විතර වාහනයක්. නමුත් ඒගොල්ලෝ මේ ලීසින් පහසුකම දෙන ලක්ෂ 80ක්. ඒතර මේක ගෙවන්නේ නැහැ. මේගොල්ලෝ නැවත අත්පත් කරගන්නවා. අත්පත් කරගෙන මේක වෙළඳ පොලේ එදා පවතින වටිනකම අනුව මේක පාවිච්චි කරපු තත්ත්වන විකුණනවා. ඒක ලක්ෂ 50ක් කරගන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ලක්ෂ 80ක් දීලා ලක්ෂ 80ක් ලබා දීපු නැහැ නැවත අය කරන්නේ ලක්ෂ 50යි. වාර්ෂික අරගොල්ලෝ ගෙවලම නැහැ. ඒතර ලක්ෂ 30ක් මේගොල්ලන්ට අය වෙන්න තියෙනවා. අය වෙන්න තියෙනවා. අන්න එවැනි අවස්ථාවක අන්න එහෙම විකුණු පසුව ඒ වගේ විකුණුවාට පස්සේ යම් වත්කමක් සුරකුමක් වශයෙන් තබාගෙන ඇති අවස්ථාවක එම වත්කම විකුණු පසුව තවදුරටත් ආපසු අය කරගත යුතු ශේෂයක් පවතිනවා. දැන් මම කියපු උදාහරණය නම් ලක්ෂ 120 වාහනේ වටිනකම ලක්ෂ 80යි ලීස් කරලා තියෙන්නේ. ලක්ෂ 50යි විකුණලා ගන්නෙ. මේගොල්ලෝ ලක්ෂ 80යි දීලා තියෙන්නේ. ලක්ෂ 30ක් තව හිගයි. අන්න ඒ නිසා ඒ මුදලත් NPL හැට වැටෙනවා. NPL non performing කියලා වැටෙනවා. ඔන්න අවස්ථා තුනේ තමයි අපි අඳුරගන්නේ කිසියම් ණය මුදලක් කිසියම් පහසුකමක් non performing loans කියලා වර්ග කරනවා කියලා අඳුරගන්නේ අවස්ථා තුනේදී. පැහැදිලි ඇති. මේක පැහැදිලිද කියන්න මට ඉස්සෙල්ලා. ඒක පැහැදිලි කරගන්න ඉස්සරහට යන්න. ඒක පැහැදිලිද? NPL කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරන්න කියන එක? පැහැදිලිද? ඔන්න අවස්ථා තුනේදීම තුනෙන් අඳුර ගන්නවා NPL right. හරිද? පැහැදිලි නේද? right. හරි. දැන් අපි කිව්ව ඔන්න ඔය අවස්ථාව තුනේම අඳුර ගන්නවා non performing. ඊට පස්සේ එවැනි අවස්ථාවක අඳුරගත්තට පස්සේ එවැනි ණය කලබක අපි හිතමු මේ මිලියන 5000ක් ණය කලබක් තියෙනවා. එයින් 10%ක්ම තියෙන්නේ ওই වගේ ওই වර්ග තුනටමයි තියෙන්නේ. ඒවා එකතු කරාම 10%ක් විතර තියෙනවා. ඒක මිලියන 500ක් විතර. ඉතින් මිලියන 5000කින් 10%ක් කියන්නේ මිලියන 500ක්. මිලියන 500ක් අය වෙන්නේ නැත්තම් ලොකු බරපතල තත්ත්වයක්. ලොකු 10%ක් වගේ රේෂියෝ එකක් කියනවා කියන්නේ ලොකු තත්ත්වයක්. ලොකු අමාරු තත්ත්වයක් ඒගොල්ලන්ට. මොකද මේ සල්ලි දීලා තියෙන කාගේ සල්ලිද ඒගොල්ලෝ? ණය දීලා තියෙන්නේ. තැන්පත් කරුවන්ගේ සල්ලි. නැත්නම් මාකට් එකෙන් ණයට ගන්නපු සල්ලි. ඒතර මේ වගකීම් මෙහෙම තියෙනවා ඒ ආයතනේ. ඒවා අපව පියවන්න අවශ්‍යයි. නමුත් මේ මුදල් අය වෙන්නේ නැහැ. පොලි ආදායමක් නැහැ. අනිත් පැත්තෙන් ලවාදීව මුදල් අය වෙන්නේ නැහැ. අවදානම් කීපයක්. තැන්පත් කරුවෙන් ගත්ත ණය මුදල් ගත්ත තැන්පත් මුදල් හෝ ණය මුදල් වශයෙන් ගත්ත ණය ආපහු පියවන්න අවශ්‍යයි. මුදල් සමාගමට ලාභයක් උත්පාදනය වෙනවා. ආදායමක් උත්පාදනය වෙන ඒ ආදායම පොලි ආදායම නොලැබී යනවා. එතකොට ඒවා ආය කරගන්න ක්‍රියා කිරීමේදී නීත්‍යානුකූල තත්ත්වයන් වල නැවත ආය කරගන්න වෙනවා. නැවත වියදමකුත් යනවා. ඔය ආදී වශයෙන් විශාල ප්‍රමාණික තත්ත්වයක් අවදාන තත්ත්වයක් තියෙනවා. එවැනි අවස්ථාවක
සෑම මුදල් සමාගමක්ම අක්‍රීය ලෙස වර්ගීකරණය ඇති ණය සඳහා. එහෙම වර්ගීකරණය කරාට පස්සේ ඒ ණය සඳහා වෙන් කිරීම, ඒ කියන්නේ ප්‍රොවිෂනින්ස් කරන්න ඕන. කළ යුතු අතර එකී වෙන් කිරීම වල එකතුව ආම වශයෙන් පහත පරිදි විය යුතුයි. ඒවා වෙන් කරන්න කොහොමද කියලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගමු. එහෙම තියෙන අවස්ථාවක කොහොමද ඒ මාස 6ක් හෝ ඊට වැඩි කාලයක්. දැන් මාස 6ක්වත් එන්න බෑ අඩු තරමේ. පොලිය හෝ මුදල නොගෙව මාස 6ක් හෝ ඊට වැඩි වුණොත් NPL වැටෙන්නේ. ඒතර එහෙම තියෙන එක පහසුකමක් එක පහසුකම් කීපයක් තියෙනවා. මාස 6යි මාස 12 නොඉක්මන. ඉක්මවලා නැහැ. හැබැයි මාස 6ට වැඩි මාස 7ක්, මාස 8ක්, මාස 9ක්, මාස 10ක්, 11ක් ආදී වශයෙන් 12ට අඩුයි. නොඉක්මන කාලයක් හිඟ ඇති සියලුම ණය පහසුකම් වලින් ඒ වගේ අවස්ථාවල එවැනි ණය පහසුකම් වල වටිනාකමින් 50% වෙන් කිරීම කරන්න අවශ්‍යයි. 50%. වෙන් කරනවා කියන්නේ මොකද්ද මේ? ප්‍රොවිෂනින් කරන්නේ කොහෙන්ද වෙන් කරන්නේ? ඒගොල්ලන්ගේ අවුරුද්දේ ඒගොල්ලෝ අනිත් ඔපරේෂන්ස් වලින් ලබන ලාභයෙන් 50% මේගොල්ලෝ මේ බොල් හා අඩමාන ණය සඳහා මෙවැනි ණය සඳහා මාස 6ත් මාස 12ත් අතර 50%. උදාහරණයක් වශයෙන් එවැනි ණය තිබුණොත් මිලියන අපි හිතමු මිලියන 500ක් තියෙනකොට අපි ගණන් හැදුවේ මිලියන 5000ක ණය කලමින් 10%ක් NPL නම් එතන මිලියන 500. ඒ මිලියන 500න් මිලියන 10ක්ම තියෙන්නේ අපි මිලියන 50ක් කියලා. ඒ මිලියන 500 මිලියන 50ක්ම තියෙන්නේ මාස 6ත් මාස 12ත් අතර. එහෙනම් එයින් මිලියන 50 නම් ඒකේ 50ක් කියන්නේ මිලියන 25ක් වෙන් කිරීම කරන්න ඕන එවැනි අක්‍රීය ණය සඳහා බොල්ලහ අඩමාන්න වෙන් කිරීම කරන්න ඕන ලාභයෙන්. එතකොට ඒ අවුරුද්දේ ඒගොල්ලෝ ලබපු ලාභය කිසියම් ඉලක්කමක් වෙන්න බල ඒකෙන් මිලියන 25ක් ලාභ ගිණුමේ ඒගොල්ලෝ බදු ගෙවුවට පස්සේ මේ බොල්ලහ අඩමාන්න වෙන් කිරීම අඩු කරන්න ඕන. ඊට පස්සේ බදු ගෙවන්න ඕන. ඊට පස්සේ තමයි ශුද්ධ ලාභය එන්නේ. ඒ කවුන්ට්ස් කරපුවා දන්නවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක්. කියන්නේ මාස 6ත් මාස 12ත් අතර නම් 50% ප්‍රොවිෂනින් කරන්න ඕන. සමහරවිට මාස 12ට වැඩි කාලයක් හිගව ඇති. ඒ කියන්නේ මාස 12ට වැඩි වෙන්න පුළුවන් සමහර. අපි හිතමු මිලියන 500 NPL වල තියෙනවා මිලියන 200ක්. තව මිලියන 200ක් මාස 12ට වැඩි. එහෙනම් අනිවාර්යෙන් ඒක 100% මිලියන 200ක්ම වෙන් කරන්න අවශ්‍යයි. එතකොට ඔන්න ඒ වගේ තමයි වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක බලමු. මුදල් සමාගමක් විසින් කල්බදු කුලීසින්නක් කර. කල්බදු කුලීසින්නක් ලීසින් හය පර්චේස්. ගිවිසුමක් යටතේ වත්කමක් මූල්‍ය කර ඇති අවස්ථාවක ගිවිසුමක් යටතේ වත්කමක් මූල්‍ය කර ඇති අවස්ථාවක එම වත්කම මුදල් සමාගම විසින් නැවත අත්පත් කරගෙන විකුණු පසු අර අපි කලින් කිව්වේ අත්පත් කරන් විකුණන පසු යම් වත්කමක් ණය පහසුකම් සඳහා සොරකමක් වශයෙන් තබා ඇති. ඒ කියන්නේ ඉඩමක් වෙන්න පුළුවන් වෙනත් දෙයක්. අති අවස්ථාවක එම වත්කම විකුණු පසුව තවදුරටත් ආපසු අය කරගත් ශේෂයන් නැත්නම් එම ශේෂයන් සඳහා 100%ක් වෙන් කරන්න ඕන. එතකොට දැන් හිතන්න නිකන් ඕගොල්ලෝ දැන් මම ගත්ත උදාහරණේ මිලියන 5000ක ණය කලබෙන් මම උදාහරණ ගත්ත එහෙමනේ මිලියන 5000ක ණය කලබෙන් 10%ක් තියෙනවා NPL. ඒ කියන්නේ මිලියන 500යි. ඒ මිලියන 500න් මිලියන 50ක් තියෙන්නේ මාස 6 මාස 12 අතර. එතකොට ඒ වෙනුවෙන් මිලියන 25ක් වෙන් කරන්න 50යි. ඉතුරු මිලියන 450ම තියෙන්නේ ඔය මේ කියන 15 කියන වර්ග දෙකේ. එකක් මාස 6ත් මාස 12ත් වැඩි වෙන්න පුළුවන්. අනිත් එක ලීසින් හරි කුලිසින්නක් හරි දීලා බත්කම් විකුණලා ආය කරගත්තාට පස්සේ ඉතුරු ටික වෙන්න පුළුවන්. ඒතකොට එහෙමනම් ඉතුරු මිලියන 450ටම මිලියන 450ක්ම ඒගොල්ලෝ ලාභයෙන් වෙන් කරන්න ඕන. පැහැදිලිද? එතකොට එතන 450යි අතන මිලියන 25යි. මිලියන 475ක් මේ අය තමන්ගේ වාර්ෂික ලාභයෙන් බොල්හා අඩමාන්නය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ලාභ ගිණුමේ ඒ ප්‍රතිපාදන වෙන් කරන්න අවශ්‍යයි. ඒගොල්ලන්ට ලාභය ඒ තරම් ලාභයක් ඒ අවුරුද්දේ තිබුණේ නැත්නම් එහෙම වෙන්න පුළුවන් සමහර අයතුළු. ලාභය ඊට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට එහෙම කියලා බෑ. අපි කරපු විධානය හැටියට ඒගොල්ලෝ ඒ වෙන් කිරීම කරලා ඒවා අවශ්‍යයි වෙන් කිරීම කරන්න අවශ්‍යයි. මොකද මේ තැම්පත් කරුවන්ගේ සල්ලි. නැත්නම් මාකට් එකෙන් ණයට ගන්නපු සල්ලි. මේවා PMS නා ඒවා වෙන් කිරීම කරන්න අවශ්‍යයි. එහෙමනම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ලාභ නැත්තම් එච්චර. ඒ අවුරුද්දේ ලාභ මිලියන 200 නම් මිලියන 450ක් වෙන් කරන්න ඕන නම් මේ 470ක් වෙන් කරන්න ඕන නම් එතකොට ලාභයෙන් මිලියන 200 වෙන් කළ ඉතුරු 275 අයිතිකරුවන්ට අතින් දාන්න වෙනවා. ඒක තමයි කියන්නේ අතින් කාලා හරක් බලනවා කියන්නේ. අයි හිමිකරුවන්ට ඔවුන්ට ගෙවන්න වෙනවා ඔවුන්ගේ ප්‍රාග්ධනය. එතකොට ආයතනයේ ප්‍රාග්ධනය දියවි යනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා. හිමිකරුවන්ගේ හිමිකාරීත්වයේ ඒ ප්‍රමාණය ඒ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ බොල්හා අඩවන්නේ වෙන් කිරීමේ වැදගත්කම කොහොමද? පුළුවන් තරම් බැංකු මුදල් සමාගම් කල්බදු සමාගම්
බොල් හා අඩමාන්නය අනුපාතය. ඒ කියන්නේ NPL ratio එක පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න උත්සාහ කරන්නේ මොන හේතුවක් නිසාද කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. එහෙම වුණ තරමට ඒගොල්ලන් ලාභයෙන් කරන්න තියෙන වෙන්කිරීම අඩු වෙනවා. ඒ කියන්නේ බොල් හා අඩමාන්නය ඒ කියන්නේ NPL ratio එක වැඩි වෙන තරමට බොල් හා අඩමාන්නය සඳහා වෙන්කිරීම වැඩියෙන් කරන්න ඕන. එහෙම වුණාම අවුරුද්දේ ලාභයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කරන්න උනොත් උන්ට ලාභ වශයෙන් බෙදා ගන්න හෝ ඉදිරියට ගෙනියන්න සංචිත වශයෙන් තියාගන්න හෝ ලාභ රඳව ගන්න බැරි වෙනවා. ඒක තමයි ලොකු අවදානම් තත්. ඒ නිසා මේ ඩිරෙක්ෂන් එක ඉතාම වැදගත්. මේවා හරියට මුදල් සමාගම් බැංකු සහ කාර්බන් සමාගම් මේවා කරනවාද කියලා අපේ එක්සැමිනේෂන් ටීම්ස් ඉතින් ගිහිල්ලා බලනවා. එක්සැමිනේෂන් වල එහෙම නැති වුණොත් ඒගොල්ලෝ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේක කොයිතරම් වැදගත්කමක් තියෙනවද ලැබුණා තේරෙනවා. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය බොල් හා අඩමාන්නය සඳහා වෙන් කිරීමේ විධානය. මේ දෙක පැහැදිලි හැමදාම මේවායින් ප්‍රශ්න එනවා. මේ දෙක ක්ලියර්ද දැන්? මට කියන්න මේ ක්ලියර්ද කියලා? මේ දෙකම ක්ලියර්ද කියන්නේ? හැමෝටම ක්ලියර්ද කියන්නේ? මේ විධානයන් දෙකම. තාම ඉවර නැහැ. මේ බොල් හා අඩමාන්න තව කොටසක් කතා කරන්න තියෙනවා. දැන්ට කතා කරුට ක්ලියර්ද කියන්නේ? ක්ලියර්. ඕකේ. කාංචනා ලසිතා රයිට් ඒගොල්ලෝ කියනවා ක්ලියර් කියලා. අනිත් අර ක්ලියර් ඇති කියලා මං හිතනවා. හරි. රයිට්. තේරුම් ගැනීම අවශ්‍යයි. ප්‍රශ්න සාකච්ඡා වල තේරෙයි කොයිතරම් දුරට හැමදාම මේකේ ප්‍රශ්න එනවා ඕගොල්ලන්ට මේ පාඩම් වලින්. රයිට්. හරි. අපි ඒක ඉවර නැහැ. තාම මේ බොල්ලා අඩමන්න විදිහට තාම කතා කරලා ඉවර නැහැ. ඉන්න අපිට තියෙන කතා කරන්න. දැන් ඒ විදිහට යම් මුදල් සමාගමක් පාස් දාන්න දැන් ණය පහසුකම් සඳහා සුරකුම් ලෙස තබාගෙන නැත්නම් ඔන්න කිසියම් ෆයිනෑන්ස් කම්පැනි එකක් මේ පල්ලෙහායින් කියන දේවල් කොලැටරල් වලට තියාගෙන තියෙනවනේ. ඔය ලිස්ට් එක තියෙන පල්ලෙහා. මෙහි ඉහත ඡේදයේ පළමු සහ දෙවන කොටස දක්වා ඇති වෙන් කිරීම සිදු කිරීමේදී එම සුරකුම් වල වටිනාකම අඩු කළ හැකියි. ඒ කියන්නේ මේ කියන්නේ මෙන්න මේ පහතින් කියන කොලැටරල් එක්ක ණය දීලා තියෙනවා අර වෙන් කිරීම කරද්දී මේ වත්කමේ ප්‍රමාණයට මේ කොලැටරල් එකේ ප්‍රමාණයට ඒ වෙන් කිරීම නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ වයින් ඒ වත්කම එහෙම NPL එකක් තිබුණොත් ඒවා අය කරගන්න පුළුවන් නිසා මේවා ඉක්මනින් ද්‍රවශීලතාවයේ තියෙන ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙන කොලැටරල් නිසා මෙවැනි සුරකුමක් මෙවැනි කොලැටරල් එකක් තියාගෙන එවැනි වත්කමක් මේ මූල්‍යණය කරලා තියෙන අවස්ථාවක NPL උනොත් එවැනි අවස්ථාවක වෙන් කිරීම කරද්දී ඒ ප්‍රමාණයෙන් වෙන් කිරීම නොකර මේ වටිනාකම අඩු කරලා වෙන් කිරීම කරන්න පුළුවන් කියන තමයි කියන්නේ. මොනවද ඒ? කිසිදු කැප බලයක් කියන්නේ ලියමක් හෝ බැඳීමකින් තොර ඔබ්ලිගේෂන් නැති ශ්‍රී ලංකා ආණ්ඩුවේ සුරකුම්පත්. ඒ කියන්නේ අපි කතා කරන්නේ සුරකුම්පත් පාඩම. ඒ කියන්නේ government securities රාජ්‍ය සුරකුම්පත්. මහා බැංකුවේ සුරකුම්පත් කියලා කොටසක් තියෙනවා. දැන් ඒවා නිකුත් කරන්නේ ඒ තියෙන කාලේ ඒවා. එළ බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක විශේෂ බැංකුවක හෝ ලියාපදිංචි මුදල් සමාගමක ඇති කිසිදු කැප බලයක් හෝ බැඳීම. ඒ කියන්නේ කිසිම ඔබ්ලිගේෂන් එකක් නැති කිසිම බැඳීමකට එකක් නැති කාලීන තැන්පතු තියෙනවා. එහෙම එකක් තියාගෙන නෑත් දීලා තියෙනවා. ඒ කියන්නේ කොලැටරල් එකට තියෙන්නේ ෆික්ස් ඩිපොසිට් යන්න. නැත්නම් ටයිම් ඩිපොසිට් යනවා. ඒතකොට ඒක ඉක්මනින්ම ලික්විඩ් බවට හරව ගන්න පුළුවන්. ඒකෙන් අය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ කෑෂ් බෑක් ලෝන් කියලා අපි කියන්නේ ගොඩක් වෙලාවට කෑෂ් තියාගෙන FD එක තියාගෙන ඒකට අගේන්ස්ට් ණයක් දෙනවා. 70 80 90 ආදී වශයෙන් ණය දෙනවා. එවැනි අවස්ථාවක එහෙම ප්‍රොවිෂනින් කරන්න ඕන ටක් ගාලා මේකෙන් අය කරගන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාව ප්‍රොවිෂනින් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට පියවීමේ හිමිකමක් සහිතව ණය පහසුකමක් සඳහා සුරකුම් වශයෙන් ගෙන ඇති. පියවීමේ හිමිකමක් සහිතව යම් පියවීමේ හිමිකමක් සහිතව ණය පහසුකමක් සඳහා සුරකුම් වශයෙන් ගෙන ඇති අදාළ මුදල් සමාගම සමග පවත්වාගෙන කාලීන තැන්පතුවක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති. එහෙම වුණොත් එවැනි අවස්ථාවකත් ඒ සඳහා වෙන් කිරීම කරන්න අවශ්‍ය නැහැ ඒ වටනකම. බැංකුව අප කර. ඒ ආදී වශයෙන් මේකේ පහළට කියලා තියෙනවා බැංකුව අප කර. මුදල් සමාගම විසින් නැවත අත්පත් කරන ලද වාහන සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකයා විසින් අනුමත කරන ලද තක්සේරු කරමින් අවසාන පූර්ව මාස 6 ඇතුළත ලබා ගන්නා තක්සේරු වටිනාකමෙන් 80%ක්. ඒ කියන්නේ මුදල් සමාගම් විසින් නැවත අත්පත් කරන ලද වාහන සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධ. ඒ වගේ අවස්ථාවල වෙනකොට අධ්‍යක්ෂකයා විසින් අනුමත කරන ලද තක්සේරු කරන අපි වැලුවර්ස්ලා අප්‍රූව් කරලා තියෙන පැනල් එක. අන්න එහෙම කෙනකින් ලබා ගන්න අවසාන පූර්ව මාස 6 ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකමින් 80%ක ප්‍රමාණයකට වෙන් කිරීම කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ 80ක් විතර ඒ වටිනවා නම් ඒ ප්‍රමාණයට මුදල් කරගන්න පුළුවන්. යම් ණය පහසුකමක් සඳහා සුරකුමක් ලෙස ඉඩම් සහ ගොඩනැගිලි උකස් කර ඇති විටක එම ණය පහසුකම ප්‍රදානය කළ අවස්ථාවේ සුසුකම්ලත් වෘත්තීය තක්සේරු කරුවෙකු විසින් දෙනු ලැබූ වටිනාකම පහත පරිදි. ඔන්න ඒ වටිනාකම මෙන්න මේ පල්ලෙහා කියන විදිහට. කොහොමද බලමු?
මාස 6ක් හෝ ඊට වැඩි එහෙත් මාස 36 නොයෙක් වූ කාලයක් හිඟව පැවති පහසුකමක් සඳහා නම් 100%ක්. මාස 6ක් හෝ ඊට වැඩි එහෙත් මාස 36ක් නොයෙක් වූ කාලයක් හිඟව පැවති පහසුකමක් සඳහා නම් 100%ක්. ඊළඟට මාස 36ක් හෝ ඊට වැඩි එහෙත් මාස 60 නොයෙක් වූ කාලයක් හිඟව පැවති පහසුකමක් සඳහා 80%ක්. මාස 60ක් හෝ ඊට වැඩි එහෙත් මාස 120ක් නොයෙක් වූ කාලයක් හිඟව පැවති පහසුකමක් සඳහා 50%ක්. මාස 120කට වැඩි කාලයක් හිඟව පැවතිය නම් කිසිදු අඩු කිරීමක් නොකළ යුතුය. කිසිදු අඩු කිරීමක් නොකළ යුතුය. තවද විකුණන අවස්ථාවේ හිස්සු භුක්තිය ලබා දීම සඳහා ගිවිසුමට එළඹෙන්නේ නැති පදිංචි නිවාස දේපල සුරකුම් ලෙස තබාගෙන නැති අවස්ථාවල වටිනාකමින් අවශ්‍ය වෙන් කිරීම කිරීමේදී අඩු නොකළ යුතුය. එතකොට අඩු කරන්න බෑ. ඒ අනිත් අවස්ථාවල අර විදිහට 100% අඩු කරන්න පුළුවන්. මෙතන පැහැදිලි ඇති. සෑම මූල්‍ය සමාගමක්ම පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට වාර්තා කරන්න ඕන. මේ සම්බන්ධව මෙන්න මෙහෙම වාර්තා කරන්න අවශ්‍යයි. මොකද මේ සම්බොල්ලා අඩවන්නේ වෙන් කිරීම විධානය සම්බන්ධ. මොකද්ද? යම් කාර්තුවක් අවසන් වන දිනට කිසියම් ක්වාටර් එකක් ඉවරනකොට මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් ණය වාරික, කල්බදු වාරික හිඟව ඇති පාසුනාන් කාණ්ඩවලට අදාළ ණය පහසුකම් වල තොරතුරු අදාළ කාර්තුව අවසන් වී මාසයක් ඇතුළත දෙන ලද ආකෘතියකට අනුව ඉදිරිපත් කරන්න ඕන. කාර්යය ඉදිරිපත් කරන්න DSN BFIට. ඇයි මේ? අපි සාමාන්‍යයෙන් NPL වලන්නේ මාස 6ක් හෝ ඊට වැඩි නැහැ. නමුත් මාස 3ක් පැන්නම දෙන්න කියන්නේ ඇයි? එතකොට අනිවාර්යෙන් මාස 3 පැනලා මාස 4 5 ආදී වෙනකොට 6 පනින්න තියෙන එකට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ රිස්ක් එකක් තියෙනවා. ඒ පෝර්ට්ෆෝලියෝ එකේ රිස්ක් එකක් තියෙනවා. නිසා එවැනි කොටස් එවැනි ණය වෙනම අඳුරගෙන ඒවා වාර්තා කරන්න ඕන. ඔය කියන සෑම ක්වාටර් එකක් අවසානයේම මාසයක් ඇතුළත. මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් ඇතුළත. අවසන් වන දිනට මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් ඇතුළත. දෙන ලද ආකෘතිය අනුව ඉදිරිපත් කරනවා. ඒක ණය වාරික, කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් ගෙවන ණය පහසුකම්. ඒ වෙනුවෙන් ස්ථාවර මුදලක් ගෙවන පහසුකම්. ණය වාරික, කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් නොගෙවන ණය පහසුකම්. ඒවා වෙනම අරව වෙනවා. මෙහෙයුම් කල්බදු පහසුකම්, ඔපරේෂනල් ලීස්. ඒවා වෙන වෙනම වර්ග කරලා එවැනි තත්ත්වයන් වාර්තා කරන්න ඕන. යම් කාර්තුවක් අවසානයේ මාසයක් ඇතුළත එනි ක්වාටර් එකක් කියලා මාසයක් ඇතුළත පහත් තොරතුරු දෙන්න ඕන. මොනවාද? නැවත අත්පත් කරගත් වත්කම් පිළිබඳ වාර්තාවක්. ඒ කියන්නේ ඇක්වයර් කරපුවා. ඒ කියන්නේ එහෙම අත්පත් කරගත් වත්කම්. මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පැවති. ණය පහසුකම් වල කාල සීමාව අනුව වර්ගීකරණය. ඒජ් ඇනලිසිස් එකක් දෙන්න ඕන. මොකද්ද? අපි සාමාන්‍යයෙන් NPL බලන්නේ මාස 6ට වැඩි නන්නේ. නමුත් මාස 3ක් හෝ ඊට වැඩි නම් ඒකේ ඒ මාස 4ක් හිඟව පැවති ණය ප්‍රමාණය කොච්චරද? ණය වර්ග, ණය number of loans and total number of amount. ඒ වගේ මාස 4ක්, මාස 5ක්, මාස 6ක් ආදී වශයෙන් එහෙම ඒජ් ඇනලිසිස් එකක් දෙන්න ඕන. කොහොමද මේ 6 ඇතුළත මාස 3 ඇතුළත අපිට බලන්න පුළුවන් ඒකේ කොයිතරම් ඉක්මනට තව මාස 6න් මාස 5 තියෙනවා අනිවාර්යෙන් ඒ රිස්ක් එකක් තියෙනවා මාස 6ට හෝ ඊට වඩා වැඩියට වැටෙන්න පුළුවන්. මාස 4 3 වගේ වට යම් උත්සාහයක් දරුවොත් ඒවා පල්ලෙහාට ගන්න අඩු කරගන්න උනන්දු වෙන්න පුළුවන්. අන්න ඒවා අඳුරගෙන සඳහා ඒ වාර්තාවක් දෙන්න අවශ්‍යයි. දැන් මෙම විධානයේ යටතේ මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පැවති ණය පහසුකම් ආපසු අය කර ගැනීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේගත් පියවර. ඒ කියන්නේ NPL උණයින් පස්සේ NPL වෙච්ච ඒවා අය කරගන්න අධ්‍යක්ෂ මණ්ඩලයේගත් පියවර. සහ එම ණය අය කර ගැනීම පිළිබඳ ප්‍රගති වාර්තාවක්, progress report එක. සෑම කාර්තුවක් අවසන් වී මාසයක් ඇතුළත අධ්‍යක්ෂවරයා කියන්නේ බැංකු නොවන මූල්‍යායතන අධ්‍යක්ෂවරයා DSN BFI ඉදිරිපත් කළ යුතුයි. තවද ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට බොල්සා අඩමාන්‍ය සඳහා කළ යුතු වෙන් කිරීම වලට අමතරව වැඩිදුරටත් විශේෂ වෙන් කිරීම කළ යුතු යයි යම් මුදල් සමාගමකට විධාන කිරීමට මෙම ප්‍රතිපාදනය යටතේ ඉඩකඩ ලැබී තිබේ. මේ අනුව එහෙම වෙන් කිරීමක් කරන්න ඕන නම් ඒක කියන්නත් බලය තියෙනවා. මම හිතන්නේ මේ කරුණු ටික ඔයගොල්ලෝ හොඳින් ධාරණය කරගන්න. මේ බොල්හා අඩමාන්‍ය වෙන් කිරීමෙන් අනිවාර්යෙන් හැමදාම ප්‍රශ්නයක් එනවාමයි. ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයෙන් අනිවාර්යෙන් හැමදාම ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා මේවා ගැන විශේෂ අවධානයකින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ සම්බන්ධ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඊළඟට අපිට තව පාඩමක් තියෙනවා කරන්න. මෙන්න මේක වැදගත්. මේ නෝට් එකත් හම්බෙලා. දැන් මේ අපි අද කතා කරා එදා නෝට් එකේ ඉතුරු ටික ගනුදෙනු ආරක්ෂා කිරීමේ මූලික රාමුවේ ඉතුරු කොටස් ටික කතා කරා. අවමූලික ප්‍රාග්ධනය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, ඒ විධානය, බොල්හා අඩමාන්‍ය වෙන් කිරීම විධානය. ඒ ටික අපි කතා කළා. දැන් මේ වෙනකන් කතා කරපුවා.
ක්ලියර්ද කියන්නේ මේ නිකන් කතා කරපුවා ක්ලියර් right ධ්‍යාන නම් කියනවා ක්ලියර් කියලා yes okay ප්‍රබෝධිනී yes අනිත් පැත්ත කියන්න බෑ right yeah හරි හරි දැන් අපි තව ඉතාම වැදගත් මාතෘකාවක් දැන් ආයි කතා කරන තව එකක් ඉතුරුලා තියෙනවා අපිට කතා කරන්න ඒක තමයි දැන් අපි කතා කරන්න යන්නේ මේ නෝට් එකත් හම්බෙලා ඇති ඔයගොල්ලන්ට මෙන්න මේ කියන්නේ සංකේන්ද්‍රණ අවදානම ඒ කියන්නේ concentration risk මේක මම කලින් කතා කරේ නෑ මට මතක හැටියට ඔයගොල්ලන්ට එක සාකච්ඡා කරන්න බැරි වුණා මේක අනිවාර්යෙන් වැදගත් දැන් අපි ගොඩක් ඩිරෙක්ෂන්ස් උත් කතා කළා ගොඩක් මාතෘකා කතා කළා තා අපිට පාඩම් තියෙනවා කතා කරන්න ලෝක මූල්‍ය අර්බුදය ගැන පාඩම තියෙනවා ඒ වගේම තව අර මම ඔයගලන්ට මතක ඇති කිව්වා payment and settlement ගෙවීම අපේන් සම්බන්ධව මම වෙනම හදපු නෝට් එකක් තියෙනවා ඒක ඔයගලන්ට දෙන්න අවශ්‍යයි එවන්න අවශ්‍යයි ඒක සාකච්ඡා කරන්න අවශ්‍යයි ඒකම අද ඔයගලම් තව එකක් මම අහද්දිකව ඒක හම්බුනේ නැහැ කියලා ඔයගලන්ට කල්බදුහා ලීසින් මේ කල්බදුහා මේ කුලිපිට ගණන් සංසන්දනය කරන නෝට් එක ඒකත් මම ඒක සාකච්ඡා කරන්න අවශ්‍යයි ඒවත් අපි තව දවස් 7ක් විතරයි කතා කරන්න ඒ අතරට අපි ලබන සතියේ ඉඳලා මම අර කලින් කිව්වා වගේ 2014 සැප්තැම්බර් 2015 මාර්තු කියන මොඩල් ආන්සර්ස් දෙක අපි කතා කරන්න ඒකේ අවශ්‍ය ප්‍රශ්න ඒවා කතා කරන්න ගන්න තෝරගත්ත ඒවා ඒ නිසා මේ දෙක ළඟ තියාගන්න හැමෝම ලබන සතියේ මම ඉස්සෙල්ලාම කරන්නේ මේ පේපර්ස් දෙක ඒ විභාගයේ ආදර්ශ පින්තූරත් එක්ක තියෙන මේ ප්‍රශ්න පත්‍ර අදාළ ප්‍රශ්න කතා කරන එක ඒක ඉවර කරලා තමයි අනිත් පාඩම් වලට යන්නේ ඒ නිසා කවුරුත් එක ලේසි කරන්න හැමෝම මේක පස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා ඒගොල්ලන්ට දැනුවත් කරන ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවා අනිවාර්යයෙන්ම මේ ඒක ළඟ තියෙන්න ඕන මොකද මම මෙහි ඉන්නේ ඔයගොල්ලෝ ගාව නැත්තම් මට කරන්න දෙයක් නැහැ මොකද ඔයගොල්ලන් මේක සමහර දේවල් අඩුපාඩු තියෙනවා ඒවා හදන්න ඕන සමහර කරුණු එකතු කරගන්න දෙන්න වෙනවා ඒවා ලියා ගන්න දෙන්න වෙනවා ඒ නිසා ඒවා ඔක්කොම ලේසි කරලා තියාගන්න බෑ අපි දැන් කතා කරමු මෙන්න මේ සංකේන්ද්‍රණ අවදානම් දැන් මෙතන පොඩි මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න එන්නේ සාමාන්‍ය පොඩි මේ පැරග්‍රාෆ් එකක් දීලා ඊට පස්සේ ඒ ආසෙන් ප්‍රශ්න අහන්නේ දැන් මේක කියන බැංකු නොවන මූල්‍ය ආයතනසේ ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන ආකාරය අනුව ඉතා ඉහළ සංකේන්ද්‍රණ අවදානමකට මුහුණ දෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. in general මේ high risk එකට ඒගොල්ලෝ මුහුණ දෙනවා කියලා තමයි කියන්නේ. සංකේන්ද්‍රණ අවදානමකට. ඒ කියන්නේ concentration risk එකකට. බැංකු නොවන මූල්‍ය ආයතන. ඒ කියන්නේ කවුද? මුදල් සමාගම්, කල්බත් සමාගම් සහ අනිකුත් බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. එතකොට ඒගොල්ලෝ ඉතා ඉහළ සංකේන්ද්‍රණ අවදාන. මොකද්ද මේ සංකේන්ද්‍රණ අවදානම කියන්නේ? අපි බලමු මොකද්ද මේ සංකේන්ද්‍රණ concentration risk. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒක මම උත්තර විදිහට හදලා තියෙන්නේ. ප්‍රශ්නයක් හදලා උත්තරත් එක්ක දීලා තිනවා ඔයගොල්ලන්ට. එතන මේක බලා ගන්න පුළුවන් ප්‍රශ්නෙත් එක්කම උත්තරේ දෙනවා. සංකේන්ද්‍රණ අවදානම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් බලමුකෝ අපි මොකද්ද කියලා. ඕනෑම ව්‍යාපාරික ආයතනයක් සිය කටයුතු සිදු කිරීමේදී ඕන ව්‍යාපාරික කිසියම් ආකාරයක අවදානම් වලට මුහුණ දෙනවා. රිස්ක් එකකට ෆේස් කරනවා. බැංකු නොවන මූල්‍ය ආයතනද සිය ආදායම හෝ මූල්‍ය තත්ත්වය හෝ මනා ක්‍රියාකාරීත්වය කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකි සිදුවීමට මුහුණ දීමේ අවදානමක් පවතී. මොනවාද? බැංකු නොවන මූල්‍ය ආයතන ගම මුදල් සමාගම්, කල්බදු සමාගම්, රක්ෂණ ආයතන, විශ්‍රාම අරමුදල් ඒ ආදී වශයෙන් සියලුම බැංකු නොවන මූල්‍ය ආයතන. බැංකු වලටත් මේ අවදානම තියෙනවා. අපි දැන් අපේ විෂය බැංකු නොවනනේ. ඒතර බැංකු නොවන මූල්‍ය ආයතන සිය සිය ආදායම හෝ මූල්‍ය තත්ත්වය ඉන්කම් එක ෆයිනෑන්ෂල් පොසිෂන් එක හෝ මනා ක්‍රියාකාරීත්වය ඔපරේෂන්ස් කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකි සිදුවීම් වලට මුහුණ දීමේ අවදානමක් පවතී. එතන මේවා ප්‍රධාන වශයෙන් අපිට ගෲප් කරන්න පුළුවන් මෙන්න මේ හතරට. එක තමයි ණය අවදානම, දෙක වෙළඳපොළ අවදානම, තුන ද්‍රව්‍යශීලතා අවදානම, හතර මෙහෙයුම් අවදානම. ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක්, මාකට් රිස්ක්, ලික්විඩිටි රිස්ක් and operational risk. මේ හතරට අපිට වර්ග කරන්න පුළුවන්. දැන් මේක ඔයගොල්ලෝ කලින් අහලා තියෙන්න පුළුවන්. නමුත් අපි මේක සාකච්ඡා කරන්න ඕන මොනවද මේ අවදානම් වර්ග? ණය අවදානම කියන්නේ මොකද්ද? වෙළඳපොළ අවදානම කියන්නේ මොකද්ද? ද්‍රව්‍යශීලතා අවදානම කියන්නේ මොකද්ද? මෙහෙයුම් අවදානම කියන්නේ මොකක්ද? එතකොට
මෙන්න මේ ආකාරයට පස්සේ වෙනම කතා කරනවා ඒක. එතකොට මේ අපි දැන් කතා කරන්නේ සංකීර්ණ අවදානම කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ ආකාරයේ සංකීර්ණ අවදානම වලින් අදහස් කරන්නේ සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන අපි විශේෂකනේ යාමේදී ඒවායින් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ ව්‍යාපාර කරගෙන යනකොට ඒවායින් ඒ ව්‍යාපාර වලින් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසකට හෝ ව්‍යාපාර වලින් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසකට හෝ යම් ව්‍යාපාර කීපයකට සංකීර්ණ දෙවියෝ. දැන් මෙහෙම කිව්වට වඩා ඔකට උදාහරණයක් කිව්වම තේරෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? ව්‍යාපාර කරගෙන යනකොට මෙහෙම බැංකු නොවන සංකීර්ණ අවදානම් කියන්නේ ව්‍යාපාර කටයුතු කරන යාමේදී ඒවායින් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසකට. උදාහරණයක්. ඒවායින් වැඩි ප්‍රමාණයක නොවේ තැන්පත් ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ එක. ඒක අපි හිතමු මිලියන 4000ක් තියෙනවා. උදාහරණයක් ගන්න මිලියන 4000ක් තැන්පත් තියෙනවා කිසියම් මුදල් සමාගමක. එතකොට ඒකෙන් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසකට අයිති වෙන්නේ. එහෙනම් ඒ මිලියන 4000න් 4000 අයිති වෙන්නේ 4 දෙනෙකුට. තැන්පත් කරුවා 4යි. ඒ මිලියන 10 4 දෙනෙක් තැන්පත් කරලා මිලියන 4000යි. එහෙම සල්ලි දෙන ඉන්න රටේ. එහෙම ඉන්න පුළුවන්. ඒතකොට අන්න high concentration risk ඉහළ සංකීර්ණ අවදානම්. ඒ කියන්නේ එක්කෙනෙක් ගත්තොත් ආපහු තැන්පතුවක් ඉල්ලුවොත් මිලියන 1000ක් ආපහු දෙන්න වෙනවා. ඒතකොට ලොකු අවදානමක් තියෙනවා මේ ආයතනෙට. ඒතකොට ඒක අඩු කරගන්න නම් කොහොමද කරන්න ඕන? ඒ ගත්ත උදාහරණ. මේ මිලියන 4000යි තැන්පතු ප්‍රමාණය 4 දෙනා තැන්පත් කරුවා. නමුත් මිලියන 4000ක් තියෙනකොට තැන්පත් කරුවෝ 200ක් ඉන්නවනම්. එතකොට එක්කෙනෙක්ගේ තැන්පත් ප්‍රමාණය කීයද? 4200න් බෙදුවම ඉතින් පොඩි ප්‍රමාණයක්. අර වගේ වෙන්නේ නැහැ. ඉතින් පොඩි ප්‍රමාණයක්. නැත්තම් මිලියන 4000 100න් බෙදුවොත් 100න් බෙදුවොත් මිලියන 40යි. එක්කෙනෙක්ගේ තැන්පත් ප්‍රමාණය එක්කෙනෙක් මිලියන 40ක් ගත්තා කියලා ඔකට දැනෙන්නේ නැහැ. එතකොට රිස්ක් එක අඩුයි. දැක්ක නේද? ඒක තමයි කියන්නේ ඒවයින් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසකට. යම් ව්‍යාපාර කීපයකට සංකේතද. මොකද ව්‍යාපාර කීපෙ? ඒකට අපි ගමු උදාහරණයක් ණය කලම. ලෝන් පෝර්ට්ෆෝලියෝ. කිසියම් මුදල් සමාගමක ලෝන් පෝර්ට්ෆෝලියෝ එක අපි හිතමු ඒ තියෙන මිලියන 4000ක් කියන්නකෝ. මිලියන 4000න් මිලියන 3000ක්ම දීලා තියෙන්නේ ලීසින් විතරයි. ඒ කියන්නේ මිලියන 1000යි ඉතුරු ඔක්කොම ණය. නිවාස ණය, පර්සනල් ලෝන්ස්, ගෝල් පෝනින් ඔක්කොම දීලා තියෙන්නේ මිලියන 10යි. මිලියන 3000ක් දීලා තියෙන්නේ ලීසින්. ඒ කියන්නේ අන්න එක ව්‍යාපාරයකට එක කොටසකට ඒක සංකීර්ණණය වෙලා තියෙනවා. එතකොට එතන රිස්ක් එකක් තියෙනවා. මොකද ලීසින් වල NPL වැඩි වුණොත් ලොකු ප්‍රශ්නයක් මේගොල්ලෝ මුහුණ දෙනවා. අන්න තව උදාහරණයක්. ඒ වගේ ගන්න පුළුවන් උදාහරණ වලින්. බීම අන්න එකක්. ඔන්න සංකීර්ණ අවදානම් කියලා අපි දැන් කතා කරන්න යන්නේ ව්‍යාපාර කටයුතු කරන යාමේදී ඒවායින් මේ උදාහරණ අනිත් ඒවාට ගන්න පුළුවන්. ණය වලට තැන්පත් වලට විතර නෙවෙයි. ආයතන බැලන්ස් ෂීට් එකේ තියෙන අනිත් ඒවාටත් ගන්න පුළුවන්. අනිත් ඒවාටත් ගන්න පුළුවන් උදාහරණ වශයෙන්. ඔය යම් ව්‍යාපාර කීපයකට සංකේත. ආයතනයේට සම්බන්ධ පාර්ශවයන්ට දී ඇති ණය. ආයතනයට සම්බන්ධ පාර්ශව කියන්නේ රිලේටඩ් පාර්ටි. ඒ කියන්නේ රිලේටඩ් පාර්ටි කියන්නේ සම්බන්ධ පාර්ශවයන්. උදාහරණයක් වශයෙන් දැන් ඒක රිලේටඩ් පාර්ටි ට්‍රාන්සැක්ෂන් වලට වෙනම ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. අපි ඒක කතා කරා. සම්බන්ධ පාර්ශවයන් සමග කරන ණය ගන්නවල කියලා අපි කතා කරානේ. සීමාවන් පනලා තියෙනවා මම කතා කරා නේද? සම්බන්ධිත පාර්ශවයන් සමග ගන්දරු. රිලේටඩ් පාර්ටි ට්‍රාන්සැක්ෂන්ස්. කතා කළා මතකද ඔයගලන්ට? කතා කළා මතකද? ඒක මතක් කරගන්න වෙනවා කියලා දෙන්න මේකයි මම අහන්නේ. රිලේටඩ් පාර්ටි ට්‍රාන්සැක්ෂන් කලින් කතා කරලා තියෙනවා. සම්බන්ධ පාර්ශවයන් සමග ගන්දරු කරන්න සීමා කරලා අපි විධානයක් දාලා තියෙනවා. ඕන විදිහට කරන්න බෑ. ඒක වයලේට් කරන්න බෑ. හරිද? හරි. මම ආයෙත් මේක මතක් කරනකොට පස්සේ හරි දැන් මේ පාඩම කරමු. හරිද? දැන් එකක් කියන සංකීර්ණ අවදානම් කියන්නේ කිසියම් ව්‍යාපාරයක් ඒ කියන්නේ සුළු පිරිසකට හෝ නැත්නම් ව්‍යාපාර කීපයකට යම් ව්‍යාපාරිතර සංකීර්ණය. ආයතනයට සම්බන්ධිත පාර්ශවයන්ට දී ඇති ණය. සම්බන්ධ පාර්ශවයන්ගේ සම්බන්ධිත පාර්ශවයන්. හරි? රිලේටඩ් පාර්ටි. දී ඇති ණය අධික වීම. උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් මුදල් සමාගමක් තියෙනවා. ඒගොල්ලන්ගේ සබ්සිඩියරි එකක් තියෙනවා. ඒ මුදල් සමාගම යටතේ තියෙන තව ආයතනයක් තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනත් ආයතනයක්. ඒකට දීලා තියෙනවා ණය විශාල ප්‍රමාණයක්. මේගොල්ලන් ණය කලබේ අපි ණය කලම මිලියන 4000 නම් මිලියන 3000ක් දීගෙන ඒගොල්ලන්. එහෙම දෙන්න බෑ. අපි නියම කරලා තියෙනවා දෙන්න පුළුවන් සීමාවක්. ඒක ඉක්මවලා. අන්න එවැනි අවස්ථාවක්. එම ණය බොහොමයක් පැහැර හැරීම. ඒ වගේ අවස්ථාවක ඒ ණය බොහොමයක් ආපහු ගෙවල් නැත්තම් පැහැර හැරලා. එවැනි අවස්ථාවක්. සම්බන්ධිත පාර්ශවයන් යනු ආයතනයේ අධ්‍යක්ෂවරුන් හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන්. ඒ කියන්නේ අධ්‍යක්ෂ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලගේ සම්බන්ධය වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒ හිතවතුන්
නෑදෑ හිතවතුන් ආයතනයටම සම්බන්ධ ව්‍යාපාරික ආයතන සබ්සිඩිරිස් වගේ ඒ කියන්නේ සම්බන්ධිත ආයතන මූල්‍ය ආයතන ඉහළ කළමනාකාරීත්වය සහ ඔවුන්ට සම්බන්ධ පාර්ශ්වය GM නැත්නම් টপ මැනේජ්මන්ට් එක සම්බන්ධයි සම්බන්ධයි ආයතනයේ උප ආයතන ඒ කියන්නේ සබ්සිඩිරිස් ඒවා එන්නේ ඒවා තමයි මේ රිලේටඩ් පාර්ටි ඒවට දීපු ණය ප්‍රමාණය වැඩි ඒ වගේ මේවා අපෝ අය වෙලා නැහැ අන්න එතන ඉහළ සංකීර්ණ අවදානම මේ තවත් වැදගත් කාර්යයක් වන්නේ ආයතනයේ ප්‍රධාන වත්කම් හා ආදායම් මාර්ගය වන ණය දීම. අන් දැක්කනේ තවත් ඕනම මුදල් ආයතනයක මුදල් සමාගමක බැංකුවක ප්‍රධානම මේ මොකක්ද මේ වත්කම් හා ආදායම් මාර්ගය වෙන්නේ. වත්කම් නිර්මාණය වෙන ආදායම් ඇති වෙන මාර්ගය මොකක්ද වෙන්නේ? ණය දීම. ණය දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ඇතුළත් ලිඛිත ණය ප්‍රතිපත්තියක් ක්‍රෙඩිට් පොලිසි නොතිබීම. එහෙම එකක් නැහැ. ඩොකියුමන්ට් රිටන් ඩොකියුමන්ට් නොතිබීම හෝ අනුගමනය නොකිරීමද මේ සංකීර්ණ අවදානම ඉහළ යාමට හේතු වෙයි. මම දැක්කනේ දැන් අපි සංකීර්ණ අවදානම කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඒක ඇති වෙන්නේ කොයි ආකාරයෙන්ද කොහොමද ඒක වෙන්නේ කියන එක කතා කරා. දැන් මේ ක්‍රෙඩිට් පොලිසි එක මේක කතා කරපුවාම දැන් ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන් දැන් මෙතන බැංකුවල වැඩ කරන අය ඉන්නවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ආයතනයේ ක්‍රෙඩිට් පොලිසි එකක් තියෙනවා. දැන් මෙතන බැංකර්ස්ලා ඉන්නවනේ. මට රෙස්පොන්ස් කරන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ ක්‍රෙඩිට් පොලිසි එක. ණය ප්‍රතිපත්තිය. yes. දැන් සමහරව රෙස්පොන්ස් කරන yes. හරි. දැන් දෙන්නේ රෙස්පොන්ස්. ඒ වගේ හැම ආයතනයකම බැංකුවක් වෙන්න පුළුවන් මුදල් සමාගමක් වෙන්න පුළුවන් හැමෝටම ක්‍රෙඩිට් පොලිසි එකක් තියෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. එහෙම නැතිකමත් රිස්ක් එකක් සංකීර්ණ අවදාන වැඩිවීමක් තිබුණත් ඒක ක්‍රියාත්මක නොවීමක් ඉහළ සංකීර්ණ අවදානමක් වෙනවා අනුගමනය නොකිරීම. ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නේ දෙනවා ඒකට උත්තරේ දෙන්න. මුදල් සමාගම් මා කල්බත් සමාගම් විසින් මුහුණ දෙන විශේෂිත සංකීර්ණ අවදානම් වන්නේ මොනවද? දැන් අපි තව ප්‍රශ්නයකට එනවා. අර ඉහත වගේ ප්‍රශ්නයක් ආවොත් ලකුණු 5 යෝගලන්ට හම්බෙන්නේ. ලකුණු 5කට වගේ තමයි මේ වගේ ප්‍රශ්නයක් එන්නේ. දැන් අහනවා මුදල් සමාගම් මා කල්බත් සමාගම් විසින් මුහුණ දෙන විශේෂ සංකීර්ණ අවදානම් වන්නේ මොනවාද? බලමු දැන් අපේ මාතෘකාවත් බැංකු නොවන මූල්‍ය ආයතන මුදල් සමාගම් කල්බත් සමාගම්. ඒවා මුහුණ දෙන විශේෂ සංකීර්ණ අවදානම් මොනවාද? බලමු. මුලින් සඳහන් කළ පරිදි ණය අවදානම ක්‍රෙඩිට් රිස්ක් එක. ද්‍රවශීලතා අවදානම ලික්විඩ් රිස්ක් එක. සහ වෙළඳපොළ අවදානම මාකට් රිස්ක් එක. මෙවැනි ආයතන මුහුණ දෙන විශේෂ සංකීර්ණ අවදානම් වේ. ඒ කියන්නේ විශේෂයෙන් මුදල් සමාගම් කල්බත් සමාගම් වගේ ආයතන බැංකු නොවන මූල්‍ය ආයතන මුහුණ දෙන ප්‍රධාන අවදානම ණය අවදානම ද්‍රවශීලතා අවදානම වෙළඳපොළ අවදානම. බලමු දැන් මොනවද කියලා. ඊළඟට තියෙනවා ආයතනයක අභ්‍යන්තර පාලනකම නිසිලස ක්‍රියාත්මක නොවීම. internal controls අභ්‍යන්තර පාලන. හෝ ඒවා ප්‍රමාණවත් නොවීම. අභ්‍යන්තර පාලනකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නොවීම. හෝ සේවකයන් තම වගකීම් නිසිලස ඉටු කිරීමට අපොහොසත් වීම. ඒ වගේම සේවකයෝ තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැති වුණාම. ඊළඟ මෙහෙයුම් අවදානමේදී වැදගත්. දැන් අපි කතා කරා ඉහත කතා කරා ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළඳපොළ. ඒවා වෙනම පස්සේ කතා කරනවා. ඊළඟ තත්ත්වය ඔපරේෂනල් රිස්ක් එක. මෙහෙයුම් අවදානම. මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ඒ කියන්නේ. එතකොට වගකීම් නිසා ඉටු කිරීමට අපොහොසත් වීම මෙහෙයුම් අවදානමේදී වැදගත් වේ. තවද ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීම. know your customer KYC. ඇතුළු පරිගණක පද්ධති නිවැරදිව සහ කාර්යක්ෂම ක්‍රියාත්මක වීම ණය කටයුතු සහ ගිණුම් කටයුතු සම්බන්ධ ලිපි ලේඛන හා වාර්තා නිරන්තර සම්පූර්ණ කොට ක්‍රමවත්ව පවත්වාගෙන යාමද මෙහිදී වැදගත් වේ. අන් දැක්කනේ ඔපරේෂනල් රිස්ක් එක කියන එකට වැටෙන කාරණාවයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් අවදානම්. මොනවද? ආයතනයේ ගනුදෙනුකරුවන් එක්ක වැඩ කරද්දී ආයතනයේ ඇතුලෙන් අභ්‍යන්තර පාලන ක්‍රම ආයතන ක්‍රියාත්මක විදිහ අභ්‍යන්තර පාලනකම නිසස නොමැති වීම. ඒවා තිබුණත් ඒවා ක්‍රියාත්මක විදිහට අපොහොසත් වීම. ඒ වගේම ගනුදෙනුකරු හඳුනා ගැනීම know your customer KYC principle එක. ගනුදෙනුකරු අඳුර ගන්න ඕනේ. කවුද ගනුදෙනුකරු? කොහෙද? එයා මොනවාද ආදායම් මාර්ගය? එයා රැකියාවක් කරන කෙනෙක්ද? එයා විදේශයක අතල ඉන්න කෙනෙක්ද? එයා මෙහි ව්‍යාපාරිකයෙක්ද? ඉඩම්හිමි වැවිලිකරුවෙක්ද? සුළු ව්‍යාපාරිකයෙක්ද? එයා දෙසින් ගනුදෙනුකරු කවුද කියලා අඳුර ගන්න. ඒ වගේම එයා පදිංචිය කොහෙද? ඒ වගේම කොච්චර කාලයක් ඉඳලා එයා ව්‍යාපාර කරනවද? මාසික ආදායම කීයද? එයා වෙනත් ව්‍යාපාර කරන වෙනත් ආදායම ඒ ආදී වශයෙන් ගනුදෙනුකරු හඳුනා ගන්න ඕන. ඇතුළු පරිගණක පද්ධති නිවැරදිව සහ කාර්යක්ෂම ක්‍රියාත්මක වීම. ඒ වගේම internal systems operations හරියට වෙන්න නම් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. සහ කාර්යක්ෂම ක්‍රියාත්මක වීම. ඒ වගේම කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්නත් ඕන. ණය කටයුතු සහ ගිණුම් කටයුතු සම්බන්ධ ලිපි ලේඛන ක්‍රෙඩිට්
ක්‍රෙඩිට් සම්බන්ධ වෙන්න පුළුවන්, account සම්බන්ධ වෙන්න පුළුවන්. ලිපි ලේඛන සහ වාර්තා නිවැරදිව සම්පූර්ණ කොට ක්‍රමවත්ව පවත්වාගෙන යාමද වැදගත් වෙනවා. එහෙම නුනොත් වෙන්නේ යම් ආකාරයේ මෙහෙයුම් අවදානම් operational risk ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. අපි බලමු ඉස්සරහ. ඊළඟ මූල්‍ය ආයතනයක්. මුදල් සහ ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි අන්තර් බැංකු ණය සහ භාණ්ඩාගාර විල්පත් වැනි කෙටි කාලීන ආයෝජන අරමුදල්. දැන් අපි දන්නවා ඕනම මූල්‍ය ආයතනයක් මුදල් cash in hand මුදල් අතේ සේප් වෙන නැත්නම් අතේ තියෙන මුදල් සහ ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි අන්තර් බැංකු ණය. ඒ කියන්නේ බැංකු අතර වෙන හුමාරු වෙන ගනුදෙනු. ඉන්ටර් බැංක් ට්‍රාන්සැක්ෂන්ස්. ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් කියලා අපි කියනවා. ණය සහ භාණ්ඩාගාර බිල්පත් අපි මේ පාඩම කතා කරා. ට්‍රෙෂරි බිල්ස්. ඒවා කෙටි කාලෙම අවුරුද්දකට අඩු කාලෙ නිකුත් කරන්නේ. ඒවා හයිලි ලික්විඩිටි. මොකද දන්නවද? ඒවා ඕන්ලාක සෙකන්ඩරි මාකට් එකේ භාණ්ඩාගාර බිල්පත් එක දීලා මුදල් කරගන්න පුළුවන්. අන්තර් බැංකු. ඒ වගේ ද්‍රවශීල තත්ත්වය වැඩි. ඒ කියන්නේ ඉන්ටර් බැංක් මේ කෝල් මනි මාකට් එකේ ගනුදෙනු වෙන්නේ. ඊට පස්සේ අතේ තියෙන මුදල් කොහොමද ඒවා අතේම තියෙනවනේ. මුදල් ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි අන්තර් බැංකු සහ භාණ්ඩාගාර බිල්පත් කෙටි කාලින ආයෝජන අරමුදල්. ඒවා කෙටි කාලිනව අවශ්‍ය වෙන මුදල් සඳහා අරමුදල් සඳහා තියාගන්න අවශ්‍යයි. ඒ ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාම. ද්‍රවශීලතා අවදානම අවම මට්ටමක පවත්වාගෙන උපකාරී වේ. දැන් ඔයගොල්ලන් කොහෙන් තමයි වෙන විදිහක ප්‍රශ්නයක් ඇහුවොත් මූල්‍ය ආයතන විශේෂයෙන් මුදල් සමාගම් හා කල්බදු සමාගම් ඔවුන්ගේ ද්‍රවශීලතා අවදානම් අවම මට්ටමක පවත්වා ගැනීමට නම් ඔවුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ මොනවාද? ඔන්න ඕකේ තියෙන උත්තර. ඒ කියන්නේ යම් මුදල් ප්‍රමාණයක් අතෙත් පවාගෙන මේ cash in hand ඒ වගේම ඉක්මනින් අන්තර් බැංකු මුදල් ණය පහසුකම් ලබා ගැනීම ඒ වගේ භාණ්ඩාගාර බිල්පත් වල වැඩි තැන්වල ආයෝජනය කළ දීම. ඒ වගේ අන්තර් බැංකු අනිත් බැංකු වල ආයෝජනය කළ දීම. මේ ස්ථාවර තැන්පත් වෙන්න පුළුවන් වෙනත් ආයෝජනයක් වෙන්න පුළුවන් අනිත් බැංකුවක තැන්පත් කරලා. ඒකට ඒ ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන්. අන්න එහෙම ආයෝජන තමයි කෙටි කාලීන ඉක්මනින් ද්‍රවශීලතාව බවට හරව ගන්න පුළුවන් ආයෝජන වල ආයෝජනය කිරීම තමයි මේකට ගැලවෙන්න පුළුවන් හොඳම මාර්ගය. මේක හරහා ඔයගලන්ට තව ගොඩක් දේවල් කියවලා අවබෝධ කරගන්න පුළුවන්. තවද වෙළඳපොළ අවදානම නැතහොත් ආයතනයේ වත්කම් සහ වක්කීම් වලට අදාළ වෙළඳපොළ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම හේතු කොටගෙන ඇති විය හැකි පාඩු වලට මුහුණ දීමේ ශක්තියද මූල්‍ය ආයතන ඇති කරගත යුතුය. මේ වෙළඳපොළ අවදානම. ඒ කියන්නේ මාකට් රිස්ක් එකක් උතන තියෙනවා දැන්. ලික්විඩ් රිස්ක් එක තියෙනවා, ඔපරේෂනල් රිස්ක් එක තියෙනවා. එතකොට ඒවා ගැන කතා කරලා තියෙනවා. අපි වෙන තැන් වලත් මේ ගැන කතා කරනවා. ඒ කියන්නේ වෙළඳපොළ අවදානම කියන්නේ ආයතනයේ වත්කම් සහ වගකීම්. දැන් අපි දන්නවා මුදල් සමාගමක් ගත්තොත් මුදල් සමාගමේ වත්කම් පැත්තේ තියෙනවා මොනවද? ණය කලබ, ආයෝජන, ඒ වගේම ස්ථාවර හා ජංගම වත්කම්. බැලන්ස් ෂීට් එක ගත්තොත් ඒවා තියෙනවා. ඊළඟට මුදල් සමාගමක් ගත්තොත් වගකීම් පැත්තේ ඒගොල්ලන්ගේ තැන්පත් තියෙනවා. තැන්පත් කරගෙන ගත්ත තැන්පත් තියෙනවා. ඒ වගේම වෙනත් වෙළඳපොළෙන් ණය ගත්තා නම් ඒ ණය මුදල් තියෙනවා. ඒවා තමයි වෙන්නේ වගකීම්. ඊළඟට මෙන්න මේවා අදාළ වත්කම් සහ වගකීම් වලට අදාළ වෙළඳපොළ මිල ගණන්. මේ වගේ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම. ඒ කියන්නේ එකපාරට හදිසියේ බලාපොරොත්තු වුණ ආකාර වෙනස් වුණා. වෙනස් වීම හේතු කොටගෙන ඇති විය හැකි පාඩු වලට එහෙම වුණොත් ලොසස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වත්කම් මිල අඩු වුණොත් පාඩු වෙන්න පුළුවන්. වගකීම් වල දරන් ඉන්න වගකීම් වල වැඩි මුදලක් ගෙවන්නොත් ඒක පාඩු වෙන්න පුළුවන්. එහෙම මුණ දීමේ ශක්තියක් ඇති කරගන්න ඕන මූල්‍ය ආයතන. ඒක තමයි කියන්නේ වත්කම් වගකීම් ගැලපීම කියලා. මේකට කියනවා මේකට මේ අපි මේ බැංකු වලදී කියනවා මේ අපේ සාමාන්‍ය පාඩම් වලදී කියනවා assets and liability maturity mismatch. ඒ වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. මේකට කියන වර්ඩ් එක තමයි වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. assets and liability maturity mismatch. මොකද්ද මේකෙන් කියන්නේ? මේක අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපිට තව වෙලා තියෙනවා, පොඩි වෙලාවක් තියෙනවා. විනාඩි 10ක් විතර තියෙනවා. වත්කම් හා වගකීම් පරිණත කාල අසමානතාවය. මේක මම පැහැදිලි කරන්න හදන්නේ දැන් මේකට ඔයගොල්ලන් අවධානය යොමු කරන්න මොකද්ද මේ assets and liability maturity mismatch කියන තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට මෙන්න මේ වෙළඳපොළ අවදානම කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැන් මේ පාඩමත් එක්ක ඉන්න අය මෙන්න මේ ටික කරන්න මං කියන එක. දැන් අපි අපේ පාඩමත් එක්ක ඉන්න අය දැන් ගෙදර ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටී අකුරක් හඳ ගන්න. ඉංග්‍රීසි ටී අකුරක් අඳින්න. ලොකෝට අඳ ගන්න බත්කම් වක්කීම් ලියා ගන්න. මම බෝඩ් එකේ අඳ ඔයගොල්ලන්ට පේනවද කියන්නේ?
මම බෝඩ් එකේ ඇඳුත් පේනවද කියන්නේ? එන්න මේ ලොකු ඉංග්‍රීසි තියා කරලා කරන පේනවද ඔයගලන්ට? මම බෝඩ් එකේ ඇඳ පේනවද? right. අන්න එක පැත්තක වගකීම්. වම් අත පැත්තේ sorry දකුණු අත පැත්තේ වගකීම්. අපි traditional balance sheet එකක් ගත්තොත් මේ පැත්තේ අපිට වගකීම් දාන්න පුළුවන්. ඒ කියන්නේ liabilities. liabilities. මේ පැත්තේ assets දාන්න පුළුවන්. assets. කොහොම ලියාගන්න? දකුණු පැත්තේ වගකීම්, වම් අත පැත්තේ වත්කම් කියලා ලියාගන්න. ලියාගන්නකො. අපි සරල ශේෂපත්‍රයක් හදාගමු. පේනව නේද මාව? බ්ලැක්බෝඩ් මාව නේ බ්ලැක්බෝඩ් එකේ පේනවද? බෝඩ් එක පේනව නේ ඔයගලන්ට? right. හරි. එතකොට දැන් මේ පැත්තේ දැන් මුදල් සමා අපි හිතමු ABC මුදල් සමාගමේ ABC සමාගමේ 31යි 3යි 2019 දිනට තියෙන බැලන්ස් ෂීට් එක ශේෂ පත්‍රය කියලා අපි හිතමු 2019 3:31 දිනට තියෙන ABC සමාගමේ බැලන්ස් ෂීට් මේ පැත්තේ වත්කම් මේ පැත්තේ වගකීම්. දැන් මේ මුදල් සමාගම ප්‍රධාන වගකීම් වෙන්නේ මොනවද? මුදල් සමාගම ප්‍රධාන වගකීම් වෙන්නේ අපි ගන්න කැපිටල් එක. ඒ කියන්නේ ප්‍රාග්ධනය. අපි ගමු මේ ඔක්කොම මිලියන්ස් වලින් තියෙන්නේ. මිලියන්ස්. අපි ගමු කැපිටල් එක. මේකල තියෙනවා මිලියන 500ක් තියෙනවා කියන්නේ. හරි. මිලියන 500යි. ඒක දාගන්න. දැන් තවත් වගකීමක් තමයි මේගොල්ලන්ගේ ඩිපොසිට්ස්. ඔක්කොම ස්ථාවර තැන්පත්, ඉතිරිගීම් තැන්පත් ආදී ඔක්කොම ඒගොල්ලන් තියෙනවා ඩිපොසිට්ස් තියෙනවා මිලියන අපි හිතමු 4500. හරිද? ඊළඟ මාකට් එකකින් මේගොල්ලෝ ණයට අරන් තියෙනවා තව. මාකට් එකකින් බරෝ කරලා තියෙනවා ණය මිලියන 500ක්. බලන්න එකතු කීයද කියලා? 5500. එතන මේල වගකීම් තියෙනවා මිලියන 5500ක්. මිලියන 5500. පැහැදිලිද? පැහැදිලි නේද? ඔයගලන්ට මේ පේනව නේද? පේනවද? right. හරි. කට්ටිය රෙස්පොන්ස් කරන්න පේනවා කියලා. හරි. බලාගෙන ඉන්න. එතකොට මෙන්න මේ වගකීම් පාවිච්චි කරලා මේගොල්ලෝ නිර්මාණය කරනවා වත්කම්. මේ මූල්‍ය සමාගම මේ වත්කම් පාවිච්චි කරලා මේගොල්ලෝ වත්කම් නිර්මාණය කරනවා. කොහොමද වත්කම් නිර්මාණය කරන්නේ? අපි බලමු මේගොල්ලෝ ජංගම හා ස්ථාවර වත්කම් මිලියන අපි හිතමු 300ක තියෙනවා. මේ වත්කම් මේ වලින් වියදම් කළා අරන් තියෙනවා fixed and current assets. කෙටියෙන් දාන්නේ fixed කියන F දාන්නේ current කියන C දාන්නේ assets වලට මම ASS දැම්මේ කෙටියෙන් 300ක දෙන්නාට මේගොල්ලෝ මේ මුදල් පාවිච්චි කරලා වත්කම් පාවිච්චි කරලා වත්කම් වෙනවා ණය හා අත්තිකාරම් loans and advances. loans කියන එක L අකුරෙන් අලයිර advance කියන එක A අකුරෙන්. ඒතර මෙතන තියෙනවා මිලියන අපි loans and advances හිතමු 4700ක්. ඒතර 5000යි. ඊළඟ investment ඒ කියන්නේ ආයෝජන 4000යි මේ 5000යි 5500යි. ඔන්න මේ පැත්ත 5500. ඒතර වත්කම් සමානයි වත්කම්. පැහැදිලිද? ක්ලියර්? මේක ඇඳ ගන්න ඔක්කොම. මේ පැත්තේ වගකීම්, ඒ ප්‍රාග්ධනය, තැන්පත් සහ ණය. මේ ප්‍රාග්ධනය හිමිකාරෝ කියන කොටස් ප්‍රාග්ධනය, මේ තැන්පත් කරවමින් ලබා ගන්න තැන්පත් ප්‍රමාණය, මේක තමයි මාකට්ටෙන් ගත්ත ණය දෙප් ණය. ඒතර 5500 ඒ වත්කම් පාවිච්චි කරලා මේකල වත්කම් නිර්මාණය කරගන්නවා. fixed and current assets මිලියන 300යි. loans and advances loan අලේරක් A loan වලින් L වලින් කියන්නේ loan අලේරක් advance දෙකම එකයි. ණය අත්තිකාරම් මිලියන 4700යි. investment ආයෝජන මිලියන 5500යි. ඔන්න වත්කම්. ඕක තමයි වත්කම් වගකීම් ව්‍යුහයේ ආයතනය. සාමාන්‍ය බැලුවොත් ඔය වගේ එකක් තමයි ඕන බැලන්ස් ෂීට් එක බැංකුවක මුදල් සමාගමක ඔය විදිහට තමයි තියෙන්නේ. මේක පැහැදිලිද? ඇඳගත්තද මේක ඔක්කොම? ඇඳගත්තද?
මේක ඇඳගත්තද ඔයගොල්ලෝ? yes right okay fine right හරි දැන් ඔන්න මම මේ දැන් කතා කරන්නේ මේක දැන් ඇඳගත්තා. ඔක ළඟ තියෙන ඕගොල්ලන්ගේ. ඔකත් ළඟ තියාගෙන අපි දැන් පාඩමට යමු. දැන් මෙන්න මෙතන අපි දැන් කතා කරමින් ඉන්නේ මෙතනනේ. දැන් වෙළඳපොළ අවදානම නැතහොත් ආයතනයේ වත්කම් සහ වක්කීම් වලට අදාළ වෙළඳපොළ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම හේතු කොටගෙන ඇතිවිය හැකි පාඩු වලට මුහුණ දීමේ ශක්තියද මූල්‍ය ආයතන ඇති කරගන්න ඕන. මේ වෙළඳපොළ අවදාන. දැන් මෙතන ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔයගොල්ලෝ අඳගත්ත බැලන්ස් ෂීට් එකේ දැන් ඒක දිහා බලන්න. අඳගත්ත බැලන්ස් ෂීට් බලන්න. ඕකේ තියෙනවා වක්කීම් පැත්තේ තියෙනවා තැන්පතු. ඒ කියන්නේ මේ ගනුදෙනු කරන ලබාගත් තැන්පත්. එතකොට තැන්පත් ආපහු ගෙවන්න ඕනේ. තැන්පත් කරුණට ආපහු තැන්පත් ගෙවන්න ඕනේ. ඉල්ලුවලා මාස 6න් එන්න පුළුවන්, මාස 8න් එන්න පුළුවන්, අවුරුද්දෙන් එන්න පුළුවන්, මාසෙන් එන්න පුළුවන්. සමහර සාමාන්‍ය ඉතිරි කිරීම නම් එදිනදා වෙන්න පුළුවන්. අද ගන්න පුළුවන්, හෙට ගන්න පුළුවන්, ආයෙ අනිද්දා අයිල්ලන්න පුළුවන්. එහෙම ඕනයක් පුළුවන්. එතකොට ඒක වක්කීම්. එතකොට ඒව හැම වෙලෙම කෙටි කාලීනයි. ෂෝට් ටර්ම්. ඒ කියන්නේ වගකීම් කෙටි කාලීන. වෙළඳපොළෙන් ගත්ත ණයත් සමහර අවුරුද්දකට වෙන්න පුළුවන්, අවුරුදු දෙකකට වෙන්න පුළුවන් ආදී වශයෙන් ඒවා ආපහු පියවන්න අවශ්‍යයි. වක්කීම්. එතකොට ඔය බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්තේ ණය විශේෂ ප්‍රධාන වත්කම තමයි ණය. සහ ආයෝජන. ආයෝජන ටිකක් අඩුයි නමුත් ප්‍රධාන වත්කම ණය. ණය දෙන්නේ කොච්චර කාලේ ණය දෙන්නේ කොහොමද දීර්ඝ කාලෙට. ගොඩක් ලීසින් වගේ අරුණාම ලීසින් අවුරුදු 4කට වගේ දෙනවා 3ට වගේ දෙනවා. දීපල ණය, නිවාස ණය, වෙනත් ණය ආදී වශයෙන් ණය ලබා දෙන්නේ වසර 3, 4, 5 ආදී වශයෙන් විශේෂයෙන් උකස් ණය, දීපල ණය වගේ වසර 10ට වගේ දෙන අවස්ථාවල් තියෙනවා. සමහර මූල්‍ය ආයතන. ඒ වගේම සමහර ණය ටිකක් මැදි කාලිනව දෙනවා. දැන් ලීසින් වගේ වසර 3ට වසර 4ට ආදී දෙනවා. නමුත් තැන්පත් ඊට කලින් ලබා දෙන්න ඕන වක්කීම්. ඒතර වක්කීම් සමානයි වත්කම් කියලා කිව්වට වගකීම් කල්පිරණ කාලයයි වත්කම් කල්පිරණ කාලය අතර අසමානතාවයක් තියෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ assets and liability maturity mismatch. වත්කම් වගකීම් පරිණත කාල අසමානතාවය. පැහැදිලිද? assets and liability maturity mismatch. ඒ ටර්ම් එක ඒ අදහස පැහැදිලිද? assets and liability maturity mismatch. එහෙම එකක් තියෙනවා. ඒක ඕන බැංකුවක්, ඕන මුදල් සමාගමක්, ඕන කල්බල් සමාගමකට ওই තත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. අන්න ඒක ඒ තත්ත්වය පාලනය කර ගැනීම තීරණය වෙන්නේ මනා ලෙස ඔන්න ඔය කියන වෙළඳපොළ අවදානම කළමනාකරණය කරගත්තා. ඒ කළමනාකරණය කරන්න ගොඩක් වෙලාවට බැංකු මුදල් සමාගම වගේ ආයතන කරන්නේ ක්‍රමානුකූල විදිහට අර මේ ඒගොල්ලන්ගේ අවදානම් කළමනාකරණය කරන ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඇල්කෝ කියලා assets and liability committee කියලා එකක් රැස් වෙනවා. වත්කම් වක්කීම් කමිටුව. ඒ කමිටුව රැස් වෙලා වත්කම් වල තත්ත්වය කොහොමද, වක්කීම් වල තත්ත්වය කොහොමද, කවද්ද කල් පිරෙන්නේ, ඒකට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තියනවද, ඒ ආදී වශයෙන් ඒක වෙනම සාකච්ඡා කරනවා. ඒ වගේම වත්කම් හා වක්කීම් වල මිල ගණන් ඉහළ පහළ යෑමෙන් යම් පාඩුවක් ඇති වෙනොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකත් ඒගොල්ලෝ සාකච්ඡා කරලා ඇල්කෝ එකේ ඒ තීරණ ගන්නවා. එහෙම අරගෙන තමයි ඒවට මුහුණ දෙන්නේ. ඒක තමයි ඔතනින් ඔය වාක්‍ය දෙකකින් පැහැදිලි කරලා තිබුණේ. මම ඒක පැහැදිලි කරන්න කියලා තමයි මෙච්චර වෙලාවක් ගත්තේ මම මේක පැහැදිලි කරන්න. ඔන්න ඔය කියන්නේ ඒක. ආයතනයේ වත්කම් සහ වගකීම් වල මෙන්න මේ තමයි. වත්කම් සහ වගකීම් වලට අදාළ වෙළඳපොළ මිල ගණන් අනපේක්ෂිත වෙනස් වීම හේතු කොටගෙන ඇති හැකි පාඩු වලට මුහුණ දීමේ ශක්තියද මූල්‍ය ආයතන ඇති කරගත යුතුය. මෙය වෙළඳපොළ අවදානමයි. මෙන්න මේක තමයි අපි එතන මේක ඇතුලේ කතා කරා වෙළඳපොළ අවදානම. එතකොට ද්‍රවශීලතා අවදානම, ඒ වගේම මෙහෙයුම් අවදානම. ඒ තුනම කතා කරා. දැන් ඔය දෙවෙනි කොටසෙන් අපෙන් ඇහුවේ අපි මේ පස්සේ දෙවෙනි කොටස කතා කරේ මුදල් සමාගම කල්බල් සමාගම විසින් මුණ දෙන විශේෂ සංකීර්ණ අවදානම් වන්නේ මොනවද? ඒවා තමයි ණය අවදානමත් එකක්. ණය අවදානම්, මෙහෙයුම් අවදානම්, ද්‍රවශීලතා අවදානම් සහ මොනවාද වෙළඳපොළ අවදානම්. තුන්වෙනි ප්‍රශ්නේ. සංකීර්ණ අවදානම් සීමා කිරීම සඳහා වන ප්‍රධාන විධිවිධාන සඳහන් කරන්න. සංකීර්ණ අවදානම් සීමා කිරීම සඳහා වන ප්‍රධාන විධිවිධාන. දැන් අපි කතා කරා මේ අද පාඩම පටන් ගන්න මූල්‍ය සමාගම් බොල් සහ අඩමාන වෙන් කිරීම විධානය. දැක්කනේ. දැන් වැඩිපුර ණය දීලා අය කරගන්න බැරුව එතන ඉහළ සංකීර්ණ අවදානමක් එනවනේ. එහෙනම් අන්න ඒක අඩු කරගන්න තමයි බොල් සහ අඩමාන වෙන් කිරීම විධානය නිකුත් කරලා තින්නේ. අපි ඒක කතා කරා. මම කිව්වා කොහොමද ඒක වෙන්නේ? කොහොමද බොල් සහ අඩමාන අඳුරගන්නේ? කොහොමද ඒවට වෙන් කිරීම කරන්නේ කියලා. අන්න එක දෙයක්. මොකද්ද? සංකීර්ණ අවදානම, ඒ කියන්නේ ණය දීමෙන් ඇති වෙන සංකීර්ණ අවදානම අඩු කරගන්න එක ක්‍රමයක් තමයි ඕක. මූල්‍ය සමාගම් ණය දීමේ විධානය. ණය දෙන විදිහත් කියලා තියෙනවා. එක්කෙනෙකුට දෙන්න පුළුවන් ණය ප්‍රමාණයක් කොච්චරද? ණය දෙන්නේ කොහොමද?
මොන ආකාරයෙන් දෙන්නේ ආදි වශයෙන් කියලා. මූල්‍ය සමාගම් ණය කපා හැරීමේ විධාන. ණය කපා හැරීමේ කොහොමද කියලා තියෙනවා. මූල්‍ය සමාගම් ද්‍රව්‍යශීලවත්කම් විධානය. liquid assets direction. liquid asset direction එක කතා කරේ නෑ තාම. අපි ඒකත් කතා කරන්න ඕන liquid asset direction එක. ඊළඟට මූල්‍ය සමාගම් අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමග ගනුදෙනු පවත්වාගෙන විධානය. ඒක අපි කතා කරා. led party transaction. මූල්‍ය සමාගම් ණය උපකරණ විධානය. ඒක මම කලින් දවසක් කතා කරා. මූල්‍ය සමාගම් ආයතනික යහපාලන විධානය. ඒකත් අපි කතා කරා. ඔය කීපයක් අපි කතා කරලා නැහැ. අනිත් ඒවා කතා කරලා දෙනවා. මෙන්න මේවා තමයි මොනවාද? මේ හරහා මේ හැම විධානයක් හරහාම වෙන්නේ මෙන්න මේ අපි කතා කරන සංකේන්ද්‍ර අවදානම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තමයි ওই විධාන හරහා මුදල් සමාගම් වලට මහා බැංකුව විසින් නියම කරලා තියෙන්නේ. ඒක පැහැදිලිද? ඒ ටික පැහැදිලිද? ක්ලියර්ද? ක්ලියර්. මේවා තේරුම් ගන්න ඕන දැන් ඔයගොල්ලෝ සති 14ක් 15ක් 16ක් දැන් පාඩම් එකේ හිටියා. මේවා දැන් ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඕනේ. ඉවෙන් වගේ තේරෙන්න ඕන නම් කියනකොට මේකයි කියලා. හරි නේද? right. බලමු දැන් ඊළඟට තව පොඩ්ඩක් තියෙන්නේ. ඊළඟට හතරවෙනි කොටසේ ප්‍රශ්නේ සංකේන්ද්‍ර අවදානම් සීමා කරගෙන ඉඳලා තිබෙන විශේෂ අවදානම් කළමනා කරන උපාය මාර්ග. ඔන්න ඔය කියන concentration risk එක සීමා කරන්න අඩු කරගන්න. ඒක හොඳයි. සංකේන්ද්‍ර අවදානම් වැඩි වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක අඩු කරගන්න ඕන. ඒ කියන්නේ අවම කරගන්න ඕන. පුළුවන් තරම් සීමා කරගන්න ඕන. අන්න ඒ සඳහා සීමා කරගෙන සඳහා තිබෙන විශේෂිත අවදානම් කළමනා කරන උපාය මාර්ග. special risk management mechanisms මොනවද කියලා අහන්න. ප්‍රශ්නෙන් අහන්නේ උත්තරේ තියෙනවා මොනවද කියලා. බලමු. සෑම මූල්‍ය ආයතනයක් විසින්ම සිය අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විගණන කමිටුව සහ ඒකාබද්ධ අවදානම් කළමනා කරන කමිටුව. ඔයගොල්ලන්ට මතක ඇති ආයතනික යහපාලන විධානය මම කතා කරන්නේ. කතා කරද්දී මම කිව්වා අවම වශයෙන් ආයතනික යහපාලන විධානය මගින් කමිටු දෙකක්වත් තම් කරලා තියෙනවා. කමිටු දෙක අවම වශයෙන් ඒ කමිටු දෙකවත් පිටවන්න කියලා නියම කරලා තියෙනවා. අන්න ඒක තමයි ඔය කියන්නේ. ඒ දෙක මගින් විගණන කමිටු සහ ඒකාබද්ධ අවදානම් කළමනා කරන කමිටු මගින් සියලු අවදානම් වර්ග ණය වෙන්න පුළුවන්, වෙළඳපොළ වෙන්න පුළුවන්, ද්‍රව්‍යශීල වෙන්න පුළුවන්, උපාය මාර්ග වෙන්න පුළුවන්, මාසිකව විමසා බැලිය යුතු. ඒ කියන්නේ monthly review කරන්න ඕන. අතර මේදී ප්‍රමාණවත් අවදානම් උපාය මාර්ගයන් සහ කළමනා කරන තොරතුරු විමසීමට භාජනය කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රමාණවත් අවදානම් උපාය මාර්ගයන්. ඒක අන්ඩර්ලයින් කරන්න ඔයගොල්ලෝ නෝට් එකක් තියෙනවා ළඟ, print එකක් තියෙනවා. ප්‍රමාණවත් අවදානම් උපාය මාර්ගයන්. adequate risk management mechanisms. ප්‍රමාණවත් අවදානම් උපාය මාර්ගය. අනිත් එක තමයි කළමනා කරන තොරතුරු management information. MIS management information service MIS. ඒ දෙකම අන්ඩර්ලයින් කරගන්න. මම ඒ දෙක වෙනම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඊළඟ දවසේ පැහැදිලි කරලා මම අනිත් පාඩම් පටන් ගන්න ඉතින් ඒක පැහැදිලි කරන්න. ඒක වෙන්න වෙලාව නැහැ අපිට කතා කරන්න. මොනවද මේ ප්‍රමාණවත් අවදානම් උපාය මාර්ග, මොනවද මේ කළමනා කරන තොරතුරු කියලා මම පැහැදිලි කරනවා. විමසීමට භාජනය කරන්න. ඒ විමසලා තමයි මේවා අඩු කරගන්න. තවද කමිටු මගින් සියලු කළමනා කරන මට්ටමේ අනිකුත් කමිටු වල, ඒ කියන්නේ වෙනත් කමිටු, ණය කමිටුව වෙන්න පුළුවන්, මෙහෙයුම් කමිටුව වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රමාණවත් භාවය සහ යෝග්‍යතාවය විමසන්න ඕන. ප්‍රධාන තවද කමිටු මගින්, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් විගණන කමිටුව වෙන්න පුළුවන්, අවදානම් කළමනා කරන කමිටුවෙන්. අනිකුත් උප කමිටු, විශේෂයෙන් අවදානම් කළමනා කරන කමිටුවෙන්. අනිත් ක්‍රෙඩිට් කමිටි එක, ඔපරේෂන්ස් කමිටිස් වල අනිත් ඒ වගේ ප්‍රමාණවත් භාවය, ඒ වගේම යෝග්‍යතාවය විමසලා බලන්න. තවද ආයතන මගින් කලින් තීරණය කරන ලද අවදානම් මට්ටම් ඉක්මවා යන්නේ නම් ඒ සඳහා කඩිනම් පියවර ගන්න ඕන. ඒ මොනවද කියන එක මම පැහැදිලි කරලා උදාහරණ වලින් දෙන්නම්. දැන් වෙලාව නැහැ අපිට. අනිත් දවසේ පැහැදිලි කරන්න. එසේම කමිටුව විසින් ආයතනයේ සියලු නීති විධාන, මෙහෙයුම් උපදෙස්, නියාමන මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන සහ අනුමත ප්‍රතිපත්තීන්ට අනුගතව ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන බවට වග බලාගෙන ඉන්න කම්ප්ලයි වෙනවද කියලා බලන්න ඕනේ මේ සියලුම දේවල් වලට. ඒක තමයි ඒ කියන්නේ. තව තියෙනවා මේ පොඩි නෝට් එකක් මම අතින් හදපුවා. ඒකත් අපිට පුළුවන් බලා ගන්න. ඒක අපි වෙනම බලමු. එතකොට මේ ටික මම අනිත් දවසේ ඊළඟ සතියේ මෙතනින් පටන් අරගන්නම් අනිත් මාතෘකාවලට කලින් කතා කරන්න. හරි නේද? එහෙනම් අපි අදට පාඩම අපිට ඉවර කරන්න පුළුවන්. කාලය ඉවරයි. විනාඩි 5ක් විතර වැඩිනුත් අපි අරන් තිනවා. ඔය ටික ඔක්කොම බලාගන්න. ලබන සතියේ මතක් කරනවා ආයි 2014 සැප්තැම්බර් 2015 මාර්තු කියන මොඩල් ආන්සර්ස් දෙක ළඟ තියාගන්න හැමෝම. ඒකේ මම තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරනවා. හරි. අපි එහෙමනම් අද පාඩම ඉවර කරනවා. හැමදෙනාටම බොහොම ස්තුතියි. Thank you.